නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත්නි, අද උඳුවප් පොහොය දවස. අද වගේ දවසකයි අපේ රටට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩැමුවේ. අද වගේ දවසකයි අපේ රටට භික්ෂුණීන් වහන්සේ නමක් වැඩි භික්ෂුණී සංඝයාගේ වැඩමවීම වුණේ. ඉතින් සංඝමිත්තා භික්ෂුණීන් වහන්සේගේ වැඩමවීම නිසා ලංකාව තුල කාන්තාවන්ට දුකින් නිදහස් වෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් භික්ෂුණී දැන් බුද්ධ ශාසනය තුල උබතෝ සංඝ කියලා දෙවැදෑරුම් සංඝයා වැඩ ඉන්නවා. ඒක ධර්මයේ සඳහන් වෙන්නේ කොහොමද? උබතෝ සංඝ කියලා. දෙවැදෑරුම් සංඝයා. දෙවැදෑරුම් සංඝයා කියන්නේ කවුද? භික්ඛු සංඝ, භික්ඛුණී සංඝ කියලා. එහෙම තමයි තියෙන්නේ. භික්ෂු ශාසනයක්, භික්ෂුණී ශාසනයක් කියලා එකක් නැහැ. බුද්ධ ශාසනයක් තියෙන්නේ. එතකොට මේ බුද්ධ ශාසනය තුල භික්ෂුණී සංඝයා ඇති වෙන්නත් අද වගේ දවසක ඒ සංඝමිත්තා රහත් භික්ෂුණීන් වහන්සේගේ වැඩමවීම උපකාරී වුණා. බෝධීන් වහන්සේගේ වැඩමවීම නිසා මේ ලංකාව තුළ බෝධීන් වහන්සේ මුල් කරගත්තු බෞද්ධ රාජ්‍යයක් තමයි බිහි වුණේ. ඒකට බෝධි රාජ්‍ය කියලා ඉස්සර කිව්වේ. ඒ බෝධිය කියලා කියන්නේ මොකද්ද? අවබෝධි. බෝධි වුච්චති චතුසු මග්ගේසු ඥානං. බෝධිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ඥානයයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ බෝසෙවනේ වැඩ ඉඳලා චතුරාර්ය සත්‍ය ධර්මයේ ස්වයම්භූ ඥානෙන් කිව්වේ බාහිර කෙනෙකුගේ උදව්වක් නැතුව තමන් විසින් උපදවාගත්තු ඥානයෙන් අවබෝධ කරපු නිසා ඒකට උන්වහන්සේගේ අවබෝධයට පාළිය කියන්නේ අபிසම්බෝධිය කියලා. අபிසම්බෝධියට පත් වුණු නිසා උන්වහන්සේට ඒ අවස්ථාවේ සෙවණ සැලසූ වෘක්ෂයටත් බෝධිය කියලා කියනවා. එතකොට අපි බෝධීන් වහන්සේ නමක් දුටු විට අපේ හිතට ඇති වෙන්න ඕනේ මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ අවස්ථාවේ සෙවණ සැලසූ බෝධියයි කියලා. එතකොට ඒ අදහස තුල තමයි යම්කිසි පුද පූජා අපි කළ යුත්තේ. ඉතින් මේ බෝධිය ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධත්වය ඒ අවබෝධයට පත්වීමත් සමග උන්වහන්සේට ලැබුණා දස බල ඥාන. ඒකේ උන්වහන්සේට ලැබුණා ඥාන බල කීයක්ද? 10ක්. ඥාන බල 10ක් ලැබුණා. ඒ ඥාන බල 10ක් ලැබුණා. විශාරද ඥාන 4ක් ලැබුණා.
එතකොට මේ සියලු ඥාන එකතු කළාම උන්වහන්සේට තියෙන සර්වඥතා ඥානය. ඒ කියන්නේ සර්ව කියන්නේ සියල්ල, ඥ කියන්නේ අවබෝධ. සියල්ල අවබෝධ කළ ඥානයයි. එතකොට මේ සර්වඥතා ඥානය උන්වහන්සේ සාක්ෂාත් කළා. එතකොට උන්වහන්සේගේ මේ ඥානය තුලින් උන්වහන්සේ අවබෝධ කළා මේ ආර්ය සත්‍ය. ආර්ය සත්‍ය අවබෝධ කිරීම නිසා උන්වහන්සේට මොකක්ද ඇති වෙච්ච උන්වහන්සේගේ ජීවිතයේ ඇති වෙච්ච පෙරලිය? සෝවාන් වුණා. සම්බුඥානින් සකදාගාමි වුණා. අනාගාමි වුණා. රහත් වුණා. නිකලෙස් වුණා. ආශ්‍රයයන් ක්ෂය කළා. උන්වහන්සේ තමයි පළවෙනි රහතන් වහන්සේ. එතකොට උන්වහන්සේ එහෙම රහත් ඵලයට පත් වෙලා උන්වහන්සේ බොහෝ සෙවණේම උන්වහන්සේ මෙනෙහි කළා පටිච්ච සමුප්පාදය. හැබැයි අපිත් මේ ජීවිතේ හෝ වෙන ජීවිතයක හෝ ඇත්ත විමසා බලනවා නම් ඇත්ත සොයනවා නම් අපිට තියෙන්නේ කුමක්ද විමසා බලන්න? පටිච්ච සමුප්පාදය. මොකද උන්වහන්සේ තමයි අපිට ඒවා කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ බුදු නුවණින් ලැබිච්ච දේවල්. බුදු නුවණින් ලැබුණු දේ. ඉතින් මම ඔබට මේ පටිච්ච සමුප්පාදය ගැන කියවෙන දේශනාවක් අද මතක් කරන්න යන්නේ. සංයුත්ත නිකායේ අචේල කස්සප සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටි රජගහ නුවර. ඒ කියන්නේ උන්වහන්සේ ඉස්සෙල්ලාම ශ්‍රී සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ වැඩි බරණැස් නුවර. බරණැසට ආසන්නී වනාන්තරයක් තිබුණා. ඒ වනාන්තරයට පටබැඳුණු නම තමයි ඉසිපතන. ඉසිපතන කියන්නේ ඍෂිවරුන් බහින තැන. එතන මිගදාය. මිගදාය කියන්නේ මුවන්ගේ අභය භූමිය. ඒ කියන්නේ වනාන්තරයේ මුව වාසය කළ දඩයන් කරන්න තහනම්. මුවන්ගේ අභය භූමිය. ඒ ඉසිපතනේ තමයි උන්වහන්සේගේ ධර්මය දේශනා කිරීම ආරම්භ වුණේ. ඊට පස්සේ උන්වහන්සේ ආපහු වැඩියා උරුවෙල දනව්වට. ඊට පස්සේ එතනින් ගයාවට වැඩියා. ඊට පස්සේ එතනින් රජගහ නුවරට වැඩියා. ඉතින් රජගහ නුවරත් ඊට පස්සේ උන්වහන්සේ චාරිකාවේ හැමතැනම වැඩියා. දැන් මේ සිද්ධිය වෙද්දී උන්වහන්සේ වැඩ හිටියේ කොහෙද? රජගහ නුවර වේළුවනාරාමේ. වේළුවනේ වැඩ සිටියේ. ඉතින් එදා උන්වහන්සේ රජගහ නුවරට පිණ්ඩපාතේ වැඩියා. උදේවරුේ. පිණ්ඩපාතේ වැඩියාම ඒ කාලේ එක එක මිනිස්සු වාසය කළා එක එක අදහස් ඇති. ඒ කියන්නේ හැබැයි පොදු හැඟීමක් තිබුණා. මිනිස්සුන්ට මේ දුකින් මිදෙන්න පිළිවෙලක් සෙවිල්ල. ඒ කියන්නේ දුකක් තිබුණා කියලා දුකක් තියෙනවා කියලා මිනිස්සුන්ට නිකන් ඉවෙන් වගේ තේරුණා. වර්තමාන මිනිස්සයාට ඒක නැහැ. වර්තමාන මිනිස්සයාට තියෙන ගයක් හදා ගන්න ඕනේ. රැකියාවක් කරන්න ඕනේ. ධර්මමුණු පුරෝ ටික ඉස්කෝලේ යවා ගන්න ඕනේ. වාහනයක් ගන්න ඕනේ. මේ වගේ දේවල් වල නේද අපේ වර්තමාන මිනිස්යාගේ හිත කැළඹි තියෙන්නේ. ඒ කාලේ මිනිස්යන්ගේ හිතේ මේවා තිබුණා. නමුත් මෙච්චර සැරේට තිබුණේ නැහැ. ඒ කාලේ මිනිස්සුන්ගේ හිතවල තිබුණා මේ දුකක් තියෙනවා. මේකෙන් මිදින්න ඕනේ. එතකොට දැන් කාලේ දුකක් තියෙනවා. ඒ දුක මොකක්ද? ගයක් හදා ගන්න ඕනේ. රස්සාවක් කරන්න ඕනේ. සල්ලි ටිකක් හොයා ගන්න ඕනේ. ළමයින්ට උගන්න ගන්න ඕනේ.
කියලා මේ වගේ දෙයකින් මිසක් මෙතනින් එහා මලාට පස්සේ කොයි කොදෙව්වේ ගියත් කමක් නැහැ. ඒ නිසා වර්තමාන මිනිස්යාට සම්පූර්ණ තියෙන්නේ ඒක. එතකොට එදා මිනිස්සු අර මේකෙ මිදෙන්න ඕනේ දුකක් තියෙනවා කිව්වහම ඒකට විසඳුම හැටියට මිනිස්සුන්ට ඔළුවට ආවේ කුසල් මොනවාද? කිං කුසල ගවේසි කුසල් මොනවාද කියලා හොය යන්නේක. කිං සච්ච ගවේසි ඇත්ත මොකක්ද කියලා හොය යන්නේක. මේ යුගයේ මොකවත් නැහැ. ඒ සියල්ල ඉවරයි. ඒ යුගෙත් ඉවරයි. දැන් මේ රොඩු බොඩු තමයි තියෙන්නේ. ඉතින් ඒ කාලේම හොයන්න යද්දී නොඑක් තපස් ක්‍රම තාපසවරු බිහි වුණා. තාපස ඇදහිලි ශරීරයට දුක් දීම නොඑක් ආකාරයේ දේවල් බිහි වුණා. සමහර කිව්වා මේ ඇල්ම හට අරගෙන තියෙන්නේ මේ භෞතික වස්තු නිසා මේව ආතෑරපන් කියලා ඇඳුම් පවා ආතහැරියා. එහෙම ආතහැරපු කෙනෙක් හිටියා. එයාගේ නම කස්සප, අචීල කස්සප කියලා. මේ අචීල කස්සප බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින වෙලාවේ එයත් මේ කොහොම හරි රජගහ නුවරට ඇවිල්ලා දැන් රජගහ නුවර එයත් පාරේ යද්දි දැක්කා. කවුද දැක්කේ? බුදුරජාණන් වහන්සේව දැක්කා. දැකලා ඉක්මනින් ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහින් කිව්වා අනේ බවත් ගෞතමයන් වහන්සේ අනේ බවත් ගෞතමයන් වහන්සේ මට පොඩ්ඩක් අවසර දෙනවා නම් මම පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා කාශ්‍යපය මම මේ පිඬුසිඟා වඩින්න මේ ඇවිල්ලා තියෙන්නේ නගරෙට. මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙලාව නෙවෙයි. එතකොට කියනවා අනේ බවත් ගෞතමයන් වහන්සේ මම මේ පොඩි කාරණයක් අහන්නේ මට මේකට අවස්ථාවක් දෙන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවෙත් කිව්වා කස්සප මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙලාව නෙමෙයි මම මේ පිණ්ඩපාතේ වඩිනවා නෝවේ. තුන්වෙනි වතාවෙත් එයා කිව්වා අනේ භාග්‍යතුන් වහන්සේ මං විශාල විස්තර අහන්නේ කිව්වා. මම මේ පුංචි කාරණයක් අහන්නේ. තුන්වෙනි වතාවෙත් කිව්වහම එතකොට බුදුරජාණන් වහන්සේ අන්න බුදු වැසින් බලනවා. බුදු වැසින් බැලුවේ කුමක් දිහාද? මෙයා දිහා. කස්සප දිහා බැලුවා. බැලුවාම ඔක්කොම ස්කෑන් වෙලා පේනවා. ඒ මොකද්ද මේ බලන බුදු වැස? ඒක ඥානෙ. බුද්ධ ඥාණයෙන් බලනවා මෙයා මීට කලින් ආත්මයක ධර්මයේ හොයපු, ධර්මයේ පුරුදු කරපු, ධර්මයේ වඩපු යමක් මෙයා තුල තියෙනවාද? බැලුවාම අන්තරු ගුහාවක පහන් එලියක් වගේ මෙයාගේ හිතේ මේක තියෙනවා. නමුත් දැන් ඉන්නේ යා වින ආගමක. දැන් ඇඳුනුත් නැහැ. දැන් තාපසෙක් ඇවිද යනවා. නමුත් එයාගේ හිත ඇතුලේ තියෙනවා පහන් දැල්ලක් වගේ ප්‍රඥාව දිලිසෙනවා. බුදුරජාණන් වහන්සේට පේනවා ඒක. ඒ උන්වහන්සේ බලනවා මේ. බලද්දි පේනවා මෙයාගේ හිත ඇතුලේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කස්සපට කියනවා එහෙනම් කස්සප ඔයා කැමති දේ නම් අහන්න. දැන් දන්නවා මේ විමුක්තිය හොයාගෙන පෙර භවයේ පුරුදු කරගෙන ආපු කෙනෙක් මේ. අහනවා බවත් ගෞතමයන් වහන්සේ දුක කියලා කියන්නේ තමන් හදාපු දෙයක්ද? දුක කියන්නේ තමන් විහිං හදාගත්තු දෙයක්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා කස්සපය එහෙම කියන්න බෑ.
එහෙම කියන්න එපා කිව්වා. එතකොට අහනවා එහෙනම් භාග්‍යතුන් වහන්සේ එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ දුක කියලා කියන්නේ පිටස්තර පුද්ගලයෙක් හදපු එකක්ද? දුක කියන්නේ පිටස්තර පුද්ගලයෙක් හදපු එකක්ද? කාශ්‍යපය එහෙම කියන්නත් එපා කිව්වා. දැන් මේ උත්තර තමයි මේ එන්න හදන්නේ. ඊට පස්සේ ඇහුවා එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ දුක කියන්නේ තමයි පිටස්තර කෙනයි දෙගොල්ලම එකතු වෙලා කරපු දෙයක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා කස්සපය එහෙම කියන්නත් එපා. ඊට පස්සේ අහනවා එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ දුක කියන්නේ තමා කරපු එකකුත් නෙවෙයි නං. පිටස්තර පුද්ගලික කරපු එකකුත් නෙවෙයි නම් ඉබේ හටගත්තාද? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා කස්සපය එහෙම කියන්නත් එපා. දැන් එතකොට හැම එකටම බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාරන්නේ? එහෙම කියන්නත් එපා කියන. එහෙම කියන්නත් එපා කියනවා. එහෙම කියන්නත් එපා කියනවා. එතකොට කස්සප අහනවා ඒ කියන්නේ බවත් ගෞතමයන් වහන්සේ දුක නැද්ද? දුක නැද්ද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන කස්සප දුක නැති නෑ. දුක තියෙනවා කිව්වා. එතකොට අහනවා බවත් ගෞතමයන් වහන්සේ දුක ඒ තිබෙනා වූ දුක වහන්සේ දකින්නේ නැද්ද? වහන්සේ දන්නේ නැද්ද? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා කස්සප මන් දුක නොදන්නා කෙනෙක් නෙවෙයි. නොදකින්න කෙනෙකුත් නෙවෙයි. මන් දුක දකිනවා. මන් දුක දන්නවා. එතකොට කස්සප කියනවා බවත් ගෞතමයන් වහන්සේ මේ කියාපු මොකෝවත් මට තේරෙන්නේ නැහැ කිව්වා. මේ කියාපු මොකෝවත් මට තේරෙන්නේ නැහැ කිව්වා. මං ඇහුවා බවත් ගෞතමයන් වහන්සේගෙන් මේ දුක තමන් කරපු දෙයක්ද? එතකොට වහන්සේ කියනවා එහෙම කියන්න එපා. ඊළඟට මං ඇහුවා මේ දුක පිටස්තරයෙක් වෙනත් බාහිර පුද්ගලයෙක් වෙනත් දෙවියෙක් බඹෙක් කරපු දෙයක්ද? එතකොටත් වහන්සේ කියනවා එහෙම කියන්නත් එපා. ඊළඟට මං ඇහුවා මේ දුක තමනොත් පිටස්තර පුද්ගලයෙකුත් එක්කහු වෙලා කරාපු දෙයක්ද? එතකොටත් වහන්සේ කියනවා එහෙම කියන්නත් එපා. ඊළඟට මං ඇහුවා එහෙමනම් තමනුත් කළා නැත්තම් පිටස්තරයෙකුත් කරලා නැත්තම් තමනුයි පිටස්තරය එකතු වෙලත් කළා නැත්තම් මේ දුක ඉබේ හටගත්තු දෙයක්ද? එතකොට ඔබ වහන්සේ ඒකටත් කියනවා එහෙම කියන්නත් එපා. ඊට පස්සේ මං ඇහුවා දුක නැද්ද කියලා. එතකොට ඔබ වහන්සේ කියනවා කස්සප දුක නැත්තේ නෑ. දුක තියෙනවා. ඊට පස්සේ අහනවා එහෙනම් ඔබ වහන්සේ එතකොට කියන කස්සප කියන ඊට පස්සේ මං ඇහුවා ඔබ වහන්සේ මේ දුක දන්නේ නැද්ද? ඒ දුක දකින්නේ නැද්ද? එතකොට ඔබ වහන්සේ පිළිතුරු දෙනවා කස්සපය මං දුක නොදන්න කෙනෙක් නෙවෙයි. දුක නොදකිනා කෙනෙකුත් නෙවෙයි. මං දුක දන්නවා දුක දකින්නවා. අනේ බවත් ගෞතමයන් වහන්සේ මට තේරෙන්නේ. ඊට පස්සේ කියනවා මට දුක ගැන වදාරනසේක්වා කිව්වා. මේ වගේ චරිතවලට කියන්නේ මහා පිං ඇති චරිත මේ.
මේ පාරේ ඒ කාලේ ඔය ඇත්ත හොයාගෙන ඔය ගස් ගල් වල යට ඉඳගෙන ඇඳුමක් කැඩුමක් නැතුව මදුරුව කකා සීතලේට සීතලෙන් විඳෝ රස්නට රස්නෙන් විඳෝ දූවිලි නාගෙන ඔය ඇවිද ගිය මිනිස්සු ඒ මිනිස්සුන්ට ගාන්න සෑන් පවුඩර් හෙව්වේ නැහැ. සබන් වර්ග හෙව්වේ නැහැ. හොඳ වස්ත්‍ර හෙව්වේ නැහැ. හොඳ සපත්තු හෙව්වේ නැහැ. සත්‍ය හෙව්වේ. ඒ මිනිස්සු උදෙසායි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. සත්‍ය හොයාගෙන නැහැ උදෙසා පහළ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්න කරුණු දේශනා කරන්න ගන්නවා. කස්සපය බුදුරජාණන් වහන්සේ වදාලා කස්සපය යමෙක් කිව්වොත් ඔහු කරයි. ඒ කියන්නේ දුක කරන්නේ කෙනෙක්. ඔහුම විඳී කියලා කිව්වොත් මොළේ ඉඳලා පටන් ගත්ත තැන ඉඳලා තමා විසින් කරගන්න දුකක් කියලා මේ කල්පනා කළොත් සස්සතං ඒතම් පරේති. යා මේක සාස්වතයි කියලා. ඒ කියන්නේ හැමදෑම තියෙන පැවැත්මක් කියලා. යා මේක අල්ල ගන්නවා කිව්වා. මේක හැමදෑම තියෙන පැවැත්මක් කියලා අල්ල ගන්නවයි කිව්වා. දුක බාහිර කෙනෙක් කළා අඤ්ඤෝ කරෝති වෙන කෙනෙක් කළා අඤ්ඤෝ පටිසංවේදීති වෙන කෙනෙක් විඳවනවා. එහෙම කිව්වොත් මේකේ තියෙනවා වේදනාපි තුන්නස්ස සතෝ ඒ විඳීමට යට වෙච්ච කෙනා දුක අනුන් විසින් කරන ලද්දේය ඒ කරපු දුක මේ ආත්මෙන් පස්සේ ඉවරයි කියලා උච්ඡේදයට යනවා කිව්වා. එතකොට මේ ලෝකේ පින්වත්නි අදටත් මේ ලෝකේ තියෙන ওই දෙක තමයි. මොකක්ද මේ දෙකට කියන්නේ? ඔව් සාස්වත උච්ඡේද. සාස්වත කියන්නේ හැමදෑම පවතින ආත්මයක් තිබේ කියලා කීම. ඒ කියන්නේ මරණින් මත්තේ මෙරි මෙරි ඉපදී අවසන් වෙන්නේ නැහැ කියලා කීම. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒක මොකද්ද? මිත්‍යා දෘෂ්ටියක්. ඒ කිව්වේ වැරදි දැක්මක්. වැරදි දැක්මක් වැරදි වැටහීමක්. තව පිරිසක් කියනවා මලාට පස්සේ නැහැ. මරුණාට පස්සේ මුකුත් නැහැ. ඒකට කියනවා උච්ඡේද. උච්ඡේදය කියලා කියන්නේ නැතිවීමට, සිඳීමට, අවසන් වීමටපත් වෙනවා කියන එක. එතකොට මරණින් මත්තේ නැසීමට යනවා කියන එක උච්ඡේදය. මේ දෙක තුල තමයි මේ ලෝකේ මිනිස්සු ග්‍රහණය වෙලා ඉන්නේ. මේ දෙකට. මේ දෙකට ග්‍රහණය වෙලා ඉන්නකම් මේ මිනිස්සුන්ට ලෝක සත්වයන්ට හේතුඵල හොයන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා කස්සපය මේ අන්ත දෙකට මැදි නොවි මේ අන්ත දෙකට යන්නේ නැතුව තථාගතයන් වහන්සේ මැදින් දහම් දේශනවා කිව්වා. මේ අන්ත දෙකට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව සාස්වතයට යන්නේ නැහැ. සාස්වතයට යන්නේ නැහැ කියන්නේ මරණින් මත්තේ සදාකාලික පැවැත්මක් තිබේ කියන දෘෂ්ටියට යන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව මරණින් මත්තේ මොකවත් නැහැ කියන දෘෂ්ටියට යන්නේත් නැහැ. ඒ දෙක තමයි අන්ත දෙක. මේ අන්ත දෙක ප්‍රහාණය වෙන්නේ කොහෙදද? සක්කාය දිට්ඨියයි විචිකිච්ඡායි කියන අන්ත දෙක නැතු යන්නේ කොහෙද? මොන අවස්ථාවේද? සෝවාන් මාර්ගයේදී. සෝවාන් මාර්ගඥානයේදී මේ අන්ත දෙකම නැතු යනවා. එතකොට මිනිස්සෙ තුල මේ අන්ත දෙක තියෙනවා. මොකක්ද ඒකාන්තයත් තමයි මරණින් මත්තේ ඔව් සදාකාලිකව ඉන්නවා කියන එක. එක්ක යා ගන්නවා ඒකට එක්ක හිතට හිතෙන ඒව ගන්න එක්ක ගන්නවා සංඥාව. එක්ක හිත එක්ක දෘෂ්ටියක් මොනවා හරි ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අන්ත දෙකට
මැදිහත් නොවි උන්වහන්සේ මේ ධර්මය දේශනා කරනවා. ඒ ධර්මයේ තමයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ හටගනිති. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය හටගනී. විඥානයේ ප්‍රත්‍යයෙන් නාම රූප හටගනී. නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන හටගනී. සලආයතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය හටගනී. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් වේදනාව හටගනී. වේදනාව ප්‍රත්‍යයෙන් තණ්හාව හටගනී. තණ්හාව ප්‍රත්‍යයෙන් උපාදාන හටගනී. උපාදාන ප්‍රත්‍යයෙන් භවය හටගනී. භවයේ ප්‍රත්‍යයෙන් ඉපදී. ඉපදීම ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් ආදී මේ මුළු මහත් දුකම හට ගන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාරයෝ නැති වෙති. සංස්කාරයන්ගේ නිරෝධයෙන් විඥානය නිරුද්ධ වේ. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතනය නිරුද්ධ වෙයි. ආයතනය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙයි. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙයි. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙයි. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙයි. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙයි. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුන්න සුසුල්ලෙම නිරුද්ධ වෙයි. මේක තමයි මධ්‍යම මාර්ගය. එතකොට දැන් අපි මේ මධ්‍යම මාර්ගය ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් ඔන්න අපිට දැන් මේ වෙලාවේ මේ ඔක්කොම නිරුද්ධ වෙලා නැහැනේ. මේ ඔක්කොම සෙට් එක වැඩ කරනවා. මොනවද? දැන් තියෙන්නේ මොනවද? ජරාවට පත් වෙමින් යනවද නැද්ද? ජරාව දැන් එහෙනම් තියෙනවා. ජරාවට පත් වීම තියෙනවා. ජරාවට පත් වෙනවා කියන්නේ මොකද්ද? ජරා ජීරණතා දි รา ගෙන යන බව. ඊළඟට ඛණ්ඩිච්ඡං කැඩෙන බව. ඊළඟට පාලිච්ඡං රැලි වැටිගෙන යන බව. තියෙනවාද නැද්ද? තියෙනවා. වලිත්ත චතා අත රැලි වැටෙන බව. ඛණ්ඩිච්ඡං පාලිච්ඡං කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන් මෝරලා දිරලා යන බව. රැලි වැටි යන බව. වලිත්ත චතා හැම රැලි වැටෙන බව. ඊළඟට ආයුනෝ සංහානි ආයුෂ ගෙවිගෙන යන බව. ඉන්ද්‍රියානම් පරිපාකෝ දැන් ඔන්න අපි ඉපදුනා. ඉපදුනානේ අපි කවුරුත් හිටියන්නේ පොඩි දරුවෙක් වෙලා. ඒ ලැබිච්ච ඇස්කන්නාසාදියේ නෙමෙයිද මේ මේරුවේ. ඒවා තමයි මේ මෝර ආවේ. දැන් ඊව මෝරලා හිට දැන් මෝරලා දැන් හොඳටම දි รา ගෙන යනවා දැන්. ආයුනෝ සංහානි. එතකොට ආයුෂත් ගෙවි යනවා. ඉන්ද්‍රියානම් පරිපාකෝ ඉන්ද්‍රම් මෝරා යනවා. එතකොට මේ විදියට දැන් මේ වෙලාවේ ජරාව තියෙනවා. ඒ වගේම මේ දැන් ඕනම අවස්ථාවක අපි දැන් මැරිලා යන්න බැරිද? මැරිලා යන්න පුළුවන්. එතකොට දැන් මේ වෙලාව අපිට ජරා මරණ තියෙනවා. එතකොට ශෝක නැද්ද? ශෝක තියෙනවා. වැළපීම් දැන් නොවැළපී හිටියට ඊළඟ මොහොතේ ඉන්න ප්‍රශ්නේදී වැළපෙන්නේ නැද්ද? ශෝක වැළපීම්. කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම්, දැඩි වෙහෙස මේ ඔක්කොම තියෙනවා. මේ ඔක්කොම ආවේ මොකෙන්ද? ඉපදීමෙන්. ඉපදුනා කියලා මොකද්ද අපිට ලැබුණේ? මේ ඇස, කන,
නාසය, දිව, කාය, මනස ඉපදුනා කියලා මේ හය ලැබුණේ. මේ ලැබුණේ මොකෙන්ද? භවයෙන්. දැන් එතකොට මේ භවයක් නිසා අපි ඉපදුනේ. දැන් ඔන්න උතනට අපි තවදුරටත් තේරුම් ගමු මෙහෙම. මේ භවය කියන එක දැන් අපි මේ ජීවත් වෙන භවයට මොකද්ද කියන්නේ? කාම භවය. කාම භවය කියලා කියන්නේ මොකද්ද? කාම අරමුණු ලැබෙන පරිසරය. කාම භවය. දැන් අපි කියමු දැන් ඔන්න මේ ජීවත් වෙන මිනිස්සෙක් ඔන්න පාර පයින්නවා. යන ගමන් පාර පයින්නකට වාහනය කියලා හැප්පෙනවා. එතකොට එයා එතනම මැරෙනවා කියමු. එතනම මැරිච්ච ගමන් එයා පිරිනම් පානවද? නැහැ. මොකද වෙන්නේ? ආයෙත් උපතක් කරා ආයෙ උපතක් කරා යන නම් ඒක මොකද? ඒත් භවපච්චය ජාති නේද? ආයෙත් උපතක් කරා යන්නේ භවය නිසා. එහෙනම් භවය කියන එක දැනුත් හැදී තියෙන එක. මේ දැනුත් භවය කියන එක හැදී තියෙනවා. දැන් අපි ගත්තොත් මෙහෙම තවදුරටත් අපි එක හිතමු. දැන් ඔන්න ඇක්සිඩන්ට් වෙලා ඔන්න දැන් මැරෙනවා. එතනම මැරෙනවා කියමු. මැරෙනකොට දැන් මං කියන්නේ ඉපදින්නේ භවයන් නිසා කියලා. චුත වෙන්නේ මොකද්ද යාගේ? විඥානේ. විඥානේ තමයි චුත වෙන්නේ. මරණය ගැන බුද්ධ දේශනාවේ තියෙන්නේ කොහොමද? ආයුෂයි ආයුස්මාත විඥානං යදාකායං ජහන්තිමං. යම් අවස්ථාවක මේ ආයුෂයත් රස්නියත් විඥානයත් චුත වෙයිද? දැන් එන මේ වෙලාවේ අපි ළඟ තියෙනවා. මොනවද තියෙන්නේ? ආයුෂ දැන් තියෙනවා. දැන් මෙරිලා නැන්නේ. ආයුෂ තියෙනවා. ඊළඟට ඇඟේ රස්නේ තියෙනවා. අපි බලන්න ඇහි තියෙනවා රස්නි ගතිය. කනෙත් තියෙනවා. නාසෙත් තියෙනවා. දිවෙත් තියෙනවා. ශරීරෙත් තියෙනවා. මේ රස්නේ ගතියත් එක්ක ආයුෂත් එක්ක තමයි මේ විඥානේ වැඩ කරන්නේ. දැන් විඥානේ වැඩ කරනවා. කොහෙද වැඩ කරන්නේ විඥානේ? ඇහි. ඇහි විඥානේ වැඩ කර තියෙන. ඒක අපිට මේ පේන්නේ. කනේ විඥානේ වැඩ කරනවා. එතකොට මේ ඇහෙන්නේ. නාසයේ විඥානේ වැඩ කරනවා. එතකොට තමයි මේ සුවඳක් වාතේ මොන හරි යමක් නාසයට දැනෙනවද? ඒ සුවඳක් හෝ ගඳක් හෝ දැනෙන්නේ. දිවේ විඥානේ වැඩ කරනවා. මේ මොහොතේ ඔබ මොන හරි කටට දාගත්තොත් ඒකේ තියෙන මොන හරි රසයක් තිත්තක් හෝ පැණි රසක් හෝ කහටක් හෝ දිවට දැනෙන්නේ නැද්ද? ඒ දිවේ විඥානේ වැඩ කර තියෙන්නේ. එතකොට කයේ විඥානේ වැඩ කරනවා. දැන් මේ මොහොතේ ඔබේ කයි රිදිලි අපහසුතා මොනවා හරි තියෙනවා මේව දැනෙනවද නැද්ද? දැනෙනවා. ඒ අතරේ එතකොට ඇහෙත් විඥානේ වැඩ කරද්දී කනෙත් විඥානේ වැඩ කරද්දී නාසෙත් විඥානේ වැඩ කරද්දී දිවෙත් විඥානේ වැඩ කරද්දී කයෙත් විඥානේ වැඩ කරද්දී හිතනවා එක ඒවා. හිතන්නේ නැද්ද අපි? අපේ හිත අතීතයට යන්නේ නැද්ද? අතීත අරමුණු හිතනවා. අනාගතයට යන්නේ නැද්ද? අනාගතය ඒවා හිතනවා. දුරට යන්නේ නැද්ද? දුර දේවල් හිතනවා. ළඟ ඒවා හිතන්නේ නැද්ද? ළඟ ඒවා හිතනවා. මේ වගේ අපේ හිත එක එක අරමුණු වලත් වැඩ කරනවා. එහෙනම් විඥාණය 6 තැනක වැඩ කරනවා. කොහෙද වැඩ කරන්නේ? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. මේ වැඩ කර තියෙන විඥානයත් එක්ක තමයි මෙයා පාරේ යන්නේ. එහෙම පාරේ යද්දි වාහනේ හැප්පෙන්නේ. එතකොට චුත වෙන්නේ වැඩ නැති විඥානයක්ද? වැඩ කර තිබිච්ච විඥානේ චුත වුණේ. ඒ වැඩ කර තිබිච්ච විඥානේ වැඩ කරලා තියෙන්නේ තෘෂ්ණාවෙන් යුක්තව. අවිද්‍යාවෙන් යුක්තව. උපාදානෙන් යුක්තව. එතකොට තෘෂ්ණාවෙන් යුක්තව, අවිද්‍යාවෙන් යුක්තව,
උපාදානෙන් යුක්තව වැඩ කර කර දෙන විඥාණය උපාදාන පත්‍ය භවයෝ විවිධමයි තියෙන්නේ. භවය හැදි හැදි තියෙන්නේ. එතකොට ඒ විඥාණය මෙයා චුත වෙනකොටම මෙතන මැරෙනකොටම චුත වෙනවා. චුත වෙන්නේ උපාදාන පත්‍ය භවෝ. උපාදානයේට ප්‍රත්‍ය උපාදානයේ ප්‍රත්‍ය කොටගත් උපාදානයත් එක්ක එකතු වෙච්ච විඥාණය තමයි මෙතනින් චුත වෙන්නේ. චුත වුණාම උපතක් කරා චුත වෙන්නේ භවය. එතකොට භවය කිව්වේ ඔව් භවය කිව්වේ විපාකයක් හැදෙනවා. කර්ම විපාකයක්. එහෙනම් මේ වැඩ කර කර තියෙන විඥානේ ඇහි වැඩ කර කර තියෙන විඥානේ කනේ වැඩ කර කර තියෙන විඥානේ නාසයේ වැඩ කර කර තියෙන විඥානේ දිවේ වැඩ කර කර තියෙන විඥානය, කයේ වැඩ කර කර තියෙන විඥානය, මනසේ වැඩ කර කර තියෙන විඥානය වැඩ කර කර තිබිලා තියෙන්නේ කුමකට අනුවද? කර්මයට අනුවයි. කර්මානුරූපෝ තමයි ඒක විඥානේ වැඩ කර කර තිබිලා තියෙන්නේ. ඒතර ඒක තිබිලා තියෙන අවිද්‍යාවෙන් වැහිලා, ඒ කියන්නේ අවබෝධයක් නැහැ. තණ්හාවෙන් බැඳිලා උපාදානයට හසු වෙලා තමයි තිබිලා තියෙන්නේ. එතකොට එහෙම තියෙන විඥාණය බුද්ධ දේශනාවේ තියෙන්නේ කොහොමද? ඒක පැලවෙවි හැදි හැදි තියෙන්නේ. ඒ කියන්නේ දැන් ගහක් ගත්තොත් ගහේම බීජය උපද්දවන්නේ නැද්ද? ගහමයි බීජය උපද්දවන්නේ. බීජෙමයි ගහ උපද්දවන්නේ. ආයෙත් ගහමයි බීජය උපදවන්නේ. බීජෙමයි ගහ උපදවන්නේ. එතකොට දැන් බීජයකින් ගහක් උපන්නා. දැන් අපි තමයි ගහ. දැන් බීජයකින් ගහක් උපන්නා. දැන් මේ ගහේ ඵල හයක් තියෙනවා. මොනවද ඵල හය? ඇස, කන, නාසය, දිව, කය, මනස. මේ ඵල හයේම නැවත බීජ හට ගන්නවා. ඒක තමයි මේ දැන් වැඩ කරන විඥානය. ඒතර දැන් විඥානය වැඩ කරන්නේ බීජයක ස්වરૂපයෙන්ද නැත්නම් පිරිනුවම් පාන ස්වરૂපයෙන්ද? බීජයක ස්වરૂපයෙන්. බීජයක ස්වરૂපයෙන් හටගන්න විඥානයේ ස්වභාවය මොකද්ද? පැලවෙනවා. ආයේ චුත වෙච්ච ගමන් ආයෙත් යන්නේ රූපේ හොයාගෙන. වේදනාව කියන්නේ රූපය කරා යන්නේ, විඳීම කරා යන්නේ, සංඥා කරා යන්නේ, සංස්කාර කරා යන්නේ, විඥානය කරාම යන්නේ. ආයෙ වෙන දෙයක් කරා නෙමෙයි. එතකොට මේ විඥානේ චුත වෙන්නේ චුත වෙනවා. චුත වෙන්නේ පිරිනුවම් පාන්න නෙමෙයි. පිරිනුවම් පාන්නේ ආයමත් යනවා. එතකොට මේ විඥානයේ ස්වභාවය මොකද්ද? මේක බැඳිලා තියෙන්නේ, හිර වෙලා තියෙන්නේ. මොකේද බැඳිලා තියෙන්නේ? මමය මාගේ කියන හැඟීමට බැඳිලා තියෙනවා. මමය මාගේ කියන හැඟීමට බැඳිලා තියෙනවා. ආත්ම දෘෂ්ටියට බැඳිලා තියෙනවා. කාමයට බැඳිලා තියෙනවා. ඇයි මේ බැඳෙන්න හේතුව? අවිද්‍යාව. දැන් බුදුරජාණන් වහන්සේ එක දණක දේශනා කළා, මහණෙනි මේ අවිද්‍යාව කියලා අපි මේක අවිද්‍යාවෙන් පටන් ගත්තට මේ අවිද්‍යාව හේතු නිසා හටගත්තු එකක් කියනවා. මේ අවිද්‍යාවට තියෙන හේතුව මොකද්ද? පංච නීවරණ කියනවා. පංච නීවරණට හේතුව මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. එතකොට එහෙනම් මේ අවිද්‍යාව පවතින්නේ මොකෙන්ද? අයෝනිසෝ මනසිකාරයේ තුලින් හටගත්තු පංච නීවරණ නිසා. එතකොට දැන් මේ අයෝනිසෝ මනසිකාරයේ තමයි ඇහැ තුලින් හටගන්නේ. කන තුලිනුත් අයෝනිසෝ මනසිකාරය හට ගන්නවා. නාසයෙන්ුත් අයෝනිසෝ මනසිකාරය හට ගන්නවා. දිවෙනුත් අයෝනිසෝ මනසිකාරය හට ගන්නවා. කයෙනුත් අයෝනිසෝ මනසිකාරය හට ගන්නවා. කාය විඥානයෙනුත් හට ගන්නවා. මනසෙනුත් අයෝනිසෝ මනසිකාරය හට ගන්නවා. මේ විදිහට හට ගන්නකොට මොකද්ද හැමතිස්සෙම සිද්ධ වෙන්නේ? උපතක් කරා යන්නම සකස් වෙවි තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් ඔන්න පාර යනකට මිනිස්සෙක් ඔන්න ඇක්සිඩන්ට් වුණා.
උනහම අර වැඩ කර කර තිබිච්ච කෙලෙස් සහිත විඥානය තමයි චුත උනේ. ඒ කෙලෙස් සහිත විඥානයේ චුත වෙනකොට උපාදාන පත්‍ය භව ආයමත් භවයකට යන්නේ. එතකොට භවයකට යනකොට ඒ කාම භවේ නම් Tamanට ඕන තැනටද යන්නේ නෑ. විඥානයේ විසින් උපාදාන භවයට යන්නේ. භවය මොකක්ද භවය කිව්වේ? විපාක පිණිස කර්මයේ හැදිලා තියෙන්නේ කොයි තැන විදින්නද එතනටයි විඥානය යන්නේ. එතකොට අපි ගත්තොත් මේ භවය හැදිලා තියෙන්නේ නිරේ විඳින්න නම් විපාක පිණිස කර්මයේ හැදිලා තියෙන්නේ නිරේ විඳින්න නම් ඔන්න පාරියද්දී මිනිසයා පාරියද්දී වාහනේ හැප්පුණා එතනම මලා. එතකොට යන්නේ කොහෙද යා? මේ මනුස්ස ලෝකෙ හිටියේ ඊළඟ මොහොතේ යා කොහෙද? නිරේ. එතකොට එයා ජීවත් වෙලා ඉඳිද්දි මේ විඥාණයෙන් වැඩ කරනවායි. එයා දන්නවද දැන් මේ විඥාණය තමව නිරේට ගෙනියනවා කියලා? දන්නේ නැහැ. විඥාණය නෙමෙයි යව නිරේට ගෙනිච්චේ. ඒ විඥාණය බැඳිලා තිබ්බා කර්මයට. ඒතර කර්ම විපාකයෙන් තමයි නිරේට අරන් ගියේ. එහෙමනම් දැන් එයා පාරේ ඇවිද යනකටත් එයා නිරේ ඉපදෙන්න ලෑස්ති පිට නේද ගිහින් තියෙන්නේ. පාරේ ඇවිද යනවා. එයා අපි කියමු ලස්සනට කලිසම් කෝට් ඇඳලා සෙන්ට් ගාලා මෙහෙම යනවා කියලා. එතකොට ඒ ඔක්කොම අයිති මොකේටද? කලිසම් කෝට් අයිති මොකේටද? මේ භෞතික කයට. සුවඳ විලවුන් අයිති මොකේටද? භෞතික කයට. නමුත් ආයතන හයේ වැඩ කර තිබුණ විඥාණය තමයි ගියේ. දැන් එතකොට මැරිච්ච ගමන් කලිසම් කෝට් අරන් ගියාද එතනද ඒවා? ඒවා එතන සෙන්ට් එතන. සල්ලි බාගෙ තිබ්බනම් එතන. ඩෙන්ටිටි කාඩ් එක එතන. පාස්පෝර්ට් එතන. ඒ මොකක්ද ගෙනිච්චද? නෑ. මොකද්ද ගියේ? විඥානේ. ඒ විඥානේ හැදලා තිබ්බේ කාර්ය අපිකම දැන් යා මනුස්ස ලෝකෙ ඉඳිද්දි මිනිමරුන් වලට හවුල් වෙච්ච කෙනෙක්. එතකොට ඒක මරන්න චේතනා පහල කළා නෙමෙයිද? ආන්න ඒ චේතනාව තමයි කර්මය. එයා හොරකම් වලට හවුල් වෙච්ච කෙනෙක්. එතකොට හොරකම් කරන චේතනා පහල කළා නෙමෙයිද? චේතනා පහල කළා. අන්න චේතනාව කර්මය. වැරදි කාම සේවනයේට අහු වෙච්ච කෙනෙක්. ඒ වැරදි කාම සේවනය කරන්නේ චේතනා පහල කළා. අපි කියමු බොරු කීමට අහු වෙච්ච කෙනෙක්. බොරු කී හිටපු එක්කෙනෙක්. අපි කියමු කේලාංකී කී හිටපු එක්කෙනෙක්. අනිත්‍ය බිඳෝපු එක්කෙනෙක්. ඉතින් මේ වගේ දස අකුසල කර්මයෙන් කරපු කර්මය කරපු කර හිටපු එක්කෙනා දැන් ඔන්න පාරේ යන්නේ. දැන් දස අකුසල කර්මය කර ඉන්නකොට දැන් අපිට හිතෙන්නේ මේ වෙලාව විපාක දෙන්නේ නැහැ කියලානේ. නෑ, විපාකයට ඕනා කරන විඥානේ හැදිලා දැන් තියෙන්නේ. එතකොට දැන් යා ගිහිල්ලා ඇක්සිඩන්ට් වුණා, මැරුණා. එතකොට ඊට පස්සේ මිනිස්සු ඇවිල්ලා බලයි, කැමරා වලින් ෆොටෝ ගනි, පත්තරවල වැටෙයි. දැන් ඔක්කොම වැටෙන්නේ අරගේ ඒ ගත කරපු ජීවිතයේ තියෙන කතන්දරේ විතරයි. දැන් ගියපු තැන කවුරුත් දන්නේ නැහැ. ඊට පස්සේ යන්නේ කොහෙද? නිරේ. එහෙම නැත්නම් එයා යන්නේ එක්ක තිරිසන් අපායේ. තිරිසන් අපායේ මව කුසකට යනවා. එහෙම නැත්නම් ප්‍රේතික් වෙනවා. අපි ගමු සීලවන්ත කෙනෙක් හිටියා. මේ සීලවන්ත කෙනා සීලවන්තය කියන්නේ මොකද්ද? සතු මරන්නේ නැහැ. සොරකම් කරන්නේත් නැහැ. කාමී වරදව හැසිරෙන්නෙත් නැහැ. බොරුවෙන් රවට්ටන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. පරුස වචන හිස් වචන කියන්නේ නැහැ. අනුංගදී අනුංගදීට ආසා කර ඉන්නේ නැහැ. දේශෙන් පරිගැනීමෙන් ඉන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නේ නැහැ කියලා අපි කියමු දස කුසල් වඩන කෙනෙකුත් ඉන්නවා. මේ දස කුසල් වඩන කෙනාත් ඔන්න ටයිකෝඩ් දාලා සෙන් ගාගෙන පාර යනවා කියමු. දැන් එයාත් ඇක්සිඩන්ට් වුණා.
ඒතර යාගෙත් අර අඳගෙන හිටපු ඇඳුම් යා ළඟ තිබිච්ච දේවල් ඔක්කොම මෙහි. ඒ විඥානෙ චුත වුණා. ඒක කොහේයිද? එක්ක දෙවියන් අතර. කවුද දෙවියන් අතරට මේ විඥානෙ ගෙනියන්නේ? තමා විසින් හදාපු එකක් නෙවෙයි. දුක තමා විසින් හැදුවා නම් තමන්ට පුළුවන් ඒක වළක්ව ගන්න. බෑ ඒක වළක්ව ගන්න. දුක අනුන් විසින් හැදුවෙත් නෑ. දෙවියෙ බ්‍රහ්මයෙක් හදපු විඥානයක් නෑ. හේතුවක් නිසා හටගත්තු විඥානයක් තියෙනවා. ඒ හේතු නැතිවීමෙන් නැති වී යන එකක් ඒක. එතකොට එයා සුගතියට ගෙනියන්නේ බාහිර කෙනෙක් නෙමෙයි. එයා කරපු කර්මයට අනුව හැදුණු විඥානයයි. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අකුසල් කරන්න එපා කියලා කියන්නේ අර විඥානීය ක්‍රියාකාරීත්වය දන්න නිසා. අකුසල් කරන්න එපා කියලා කියන්නේ මේ විඥානයේ කර්මානුරූප උපතක් කරා ගෙනියනවා කියන එක බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඒ දන්න නිසා අකුසල් කරන්න එපා කිව්වේ. ඒ අකුසල් කළාට පස්සේ සකස් වෙලා තියෙන මොකද්ද? ඒ විපාකයට අනුව අර විඥානේ. එතකොට මෙහෙන් චුත වෙනකොට අර අකුසලයට අනුව සකස් වෙච්ච විඥානේ චුත වෙනවා. කාටවත් වළක්වන්න බෑ. ඊට පස්සේ නිරේ උපන්නොත් ඊට පස්සේ යා දකින්නේ මොකද්ද? නිරේ. ඊට පස්සේ නිරේට ගිය ගමන්ම යාට මොකද වෙන්නේ? දැන් ඔන්න මෙහි ඇක්සිඩන්ට් වුණා. මෙහි මැරුණා. දැන් මේ ගෙදර ඥාති මිත්‍රාදීන් ඉක්මනට මැදිහත් වෙලා කතා කරලා ඔන්න මිනිහ ගෙනියනවා ස්පිතාලේ. ඊනිරම ස්පිතාලෙන් කියනවා මොකද කියන්නේ? මේ මගදීම එතරම් මෙයා මැරිලායි කියනවා. ඊට පස්සේ ගෙදර ආයට කලබලේ. දැන් ඉතින් ගෙදර ආ මොකද කරන්නේ? මල් ශාලාවට ගෙනියනවා, මරණ සාතික ගන්න, නෑදෑයන්ට කියන්න, කොඩි දාන්න. දැන් අපි මේ වෙනම කතන්දරයක් මෙහෙ යනවා. මැරිච්ච එක්කෙනාට වෙනම කතන්දරයක්. මැරිච්ච එක්කෙනා කලීම නිරේ ගිහිල්ලා හිට ගන්නවා. කවුරු ඉස්සරහද? යම රජු ඉස්සරහ. යම රජු වනවා හා උඹත් ආවද? මෙහි අපි ඔරින්ජම් බාල්ලි බෝතල් කඩනවා නෑදෑයන්ට දෙන්න. ඊළඟට ශෝක ප්‍රකාශ ගහනවා, සංවේග ගහනවා. මෙහි අරියා මෝන දීලා අධිකරණයකට මැරිච්ච කෙනා. ඊට පස්සේ අහනවා ඔබ දැක්කේ නැද්ද? දේව දූතයෝ. ඔබ දැක්කේ නැද්ද පුංචියෙන් ඉපදිලා ඉන්නවා? දැක්කා කියනවා. එතකොට උඹට හිතුන්නේ නැද්ද මමත් මේ විදියෙම ඉපදිච්ච කෙනෙක් කියලා? අනේ හිතන්න බැරි වුණා කියනවා. ආන ඔබ දැක්කේ නැද්ද මල මුත්‍රා ගොඩේ වැටිච්ච ලෙඩ්ඩු හිටියා? දැක්කා කියනවා. එතන ඔබට හිතුන්නේ නැද්ද මේ විදිහේ තත්ත්වයට මාත් වැටේ? ඊට කලින් මම මේ වැරදි වලින් නිදහස් වෙන්න ඕනා කියලා. අනේ බැරුව ගියා කියනවා. ඊට පස්සේ කියන ඔබ දැක්කේ නැද්ද මැරිච්ච මිනිස්සු? නෑ වද බන්ධනට ලක් වෙච්ච මිනිස්සු දැක්කේ නැද්ද? දැක්කා කියනවා. එතකොට ඔබට හිතුන්නේ නැද්ද මගේ මේ කටයුතුත් අහු වුණොත් මාත් මේ වගේ වෙනවා කියලා පොඩ්ඩක් පරිස්සම් වෙන්න හිතුන්නේ නැද්ද? අනේ අමතක වුණා කියනවා. ඔබ දැක්කේ නැද්ද මැරිච්ච මිනිස්සු? යම රජු අහනවා. දැක්කා කියනවා. එතකොට ඔබට හිතුන්නේ නැද්ද මමත් මැරිලා යනවා? මං ඊට කලින් මේ අකුසල් වලින් වලකින්න ඕනේ කියලා හිතුන්නේ නැද්ද? අනේ බැරි වුණා කියනවා. ඊට පස්සේ යම රජු මොකද්ද කියන්නේ? එහෙනම් මේ දේවල් උඹ කළා කියලා ඔක්කොම ලිස්ට් එක කියනවා. මේ දේවල් උඹ යටින් වුණා කියලා. කිව්වට පස්සේ බඩුත් එක්ක හොරු අහුණානේ. ආයෙ නිදහස් වෙන්න තැනක් නෑ. ඇයි තමන්ගේ හිතේ ඔක්කොම තියෙනවනේ රෙකෝඩ් වෙලා. මේ රෙකෝඩ් එකනේ අර කියවන්නේ. ඊට පස්සේ කියනවා මේ කරපු දේවල් නුඹේ මව්පියෝ කරපුවා නෙවෙයි. නුඹේ ගුරුවරු කරපුවා නෙවෙයි. නුඹේ ඥාති මිත්‍රාදීන් කරපුවා නෙවෙයි.
නුඹේ ස්වාමියා බිරිඳ කරපුවා නෙමෙයි දරුවෝ කරපුවා නෙමෙයි නුඹම කරපුවා. ආන්න අතන්ට පළ කියන. ගේට්ටු ඇරෙනවා. ගිනි ගොඩට යනවා. මෙහි ඉතින් අපි බලනවා මේ යාමේ කරපු සේවය යනවා පොඩි මිනි පෙට්ටියක් නම් බෑ. ඔව් ටිකක් ගණන් පහේ එකක් ඕනේ. හොඳට සරසන්න ඕනේ. මේ අපි සැලකිලි සම්මාන ඔක්කොම දෙන්නේ විඥාණයටද? නෑ. මේ කුණු වෙලා යන භෞතික කයකටයි. පුද්ගලයා කර්මානුරූපව ඉපදිලා. එතකොට අර පුද්ගලයා දස කුසල් වැඩූ කෙනා ඔන්න දෙවියන් අතරට යනවා. දෙවියන් අතරට ගියාම දෙවිවරු පිළිගන්නවා. යාන්තම් ඔබත් පැනගත්තා නේද? යාන්තම් ඔබ මෙතනට පැනගත්තා. ඔබ යාන්තම් බේරුණා. ඔබ දසමින් බේරුණා. කියනවා පින්වත් දිව්‍ය පුත්‍රය. ඔබ යන්තම් බේරුණා. ආයෙ ওই වලේ වැටෙන්න යන්න එපා. ඔබ දැන් ඉතින් ඉක්මනින් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න බලන්න කියලා ආර්ය දෙවිවරු කියන්න ගන්නවා. ඔබ යන්තම් බේරුණා කියලා. එතකොට මෙයා කියනවා අනේ මම බේරුණේ බාහිර හාස්කමකින් නෙවෙයි. මා විසින් අකුසලින් වැළකුණා. මම කුසල් රැස් කළා. මේ රැස් කළ පුණ්‍ය බලයෙන් මම මේ යන්තම් අපායට වැටෙන්නේ නැතුව මෙතනට ආවේ කියලා. ඕන්න බේරිච්ච අය. එතකොට මෙහෙම යන සසරේ මේ එතකොට ඒ දෙවියන් අතරට යන්නත් දෙවියන් අතරට යන්න උපකාරී වුණේ යා රැස් කරපු කර්මය, පුණ්‍ය කර්මය. නිරයන් උපකාරී වෙන්නේ යා රැස් කරන පාප කර්මය. එතකොට මේක පුද්ගලික කරන එකක් නෙමෙයි. පුද්ගලික කරනවා තමා විසින් කරන එකක් නෙවෙයි. අනුන් විසින් කරන එකකුත් නෙමෙයි. තමා අනුනුයි එකතු වෙලා කරපු එකකුත් නෙවෙයි. ඉබේ හටගත්තු එකකුත් නෙවෙයි. හේතුවක් තිබුණා. ඒ හේතුවෙන් තමයි ඒ ඵලේ හටගත්තේ. එතකොට තෘෂ්ණා සහගතව උපාදානයෙන් යුක්තව තමයි මෙයා හිටියේ. දැන් අපි පින් කරද්දී මේ ඒ ස්වභාවය වෙනස් වෙලාද අපේ හිතේ? නෑ. ඒව වෙනස් වෙන්න පටන් ගන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටුණු දවසේ ඉඳලයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටෙන්නේ අපි සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨියේ ඉඳලා තමයි වෙනස් වෙන්න පටන් ගන්නෙ. එතකන් අපිට මේ ප්‍රශ්නෙට මුහුණ දිදී යන්න ඕනේ. දැන් ඔන්න අපි මං කිව්වේ අපි කවුරුත් පෙර ආත්මේ මැරුණා. ගිය ආත්මේ මලානේ අපි. ඒතර ගිය ආත්මේ මැරිලා අපේ විඥානේ චුත වුණා. දැන් ගිය ආත්මේ මොනවා හරි වෙලා අපි දන්නේ නැහැ කියන්නේ වයසට ගිහිල්ලා මැරුණාද? වහ කාලා මලාද? ගඟේ මූදි වැටිලා මැරුණාද? අපි මුකුත් දන්නවද දැන් මතකද? මුකුත් මතක නෑ. අපි කොහේ හරි ඉඳලා මැරුණා. මැරිලා දැන් මේ මනුස්ස ලෝකෙට අපි ආවා. මේ මනුස්ස ලෝකෙට අපි ආවේ එතකොට කුමක් අනුවද? කර්මානුරූපව. එතකොට චුත වෙච්ච දෙයක් තමයි ආවේ. චුතෝනිය මොකද්ද? විඥාණය. එතකොට විඥාණයේ මනුස්ස උපතක් කරා යනකට ආවේ කුමක් නිසාද උපන්නේ? භවය නිසා. විපාක පිණිස කර්මයේ හැදිලා තිබෙච්ච නිසා අපි උපන්නේ. එහෙනම් මේ උපතට සම්පූර්ණයෙන්ම බලපාන්නේ කර්ම විපාකේ. එතකොට මේ කර්ම විපාකයට අනුව තමයි නාම රූප හැදුනේ. දැන් ඔන්න මව කුසට ආවා. මව කුසට ආවට පස්සේ ඔන්න මව කුසේ සතර මා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයට අනුව ඊළඟට නාම රූපයන්ට අනුව කර්මානුරූප ඇහැ හැදුනේ මව් කුසේ ඇතුළේද පිටද?
මව කුසේ ඇතුලේ තමයි මේ බල නැහැ හැදුනේ. මව කුසේ ඇතුලේ තමයි මේ අහන කන් දෙක හැදුනේ. මව කුසේ ඇතුලේ තමයි මේ නාසය හැදුනේ. මව කුසේ ඇතුලේ තමයි මේ දිව හැදුනේ. මව කුසේ ඇතුලේ තමයි මේ ශරීරේ හැදුනේ. එතකොට මේ ආයතන හයම මව කුසේ ඇතුලේ හැදිලා තමයි පිටට ආවේ. එතකොට මේ හැදුනේ ඒ මව කන ආහාර පාන ආදීන්ගේ උපකාරය ඇතුව හැදිච්ච එකට බලපෑමේ අර විඥානයයි නාම රූපේ සම්බන්ධය. එතකොට සම්පූර්ණ කර්මානුරූප වූ ඇස් දෙකක් මේ තියෙන්නේ. කර්මානුරූප වූ කන් දෙකක් මේ තියෙන්නේ. කර්මානුරූපව ලැබිච්ච නාසයක් තියෙන්නේ. කර්මානුරූපව ලැබිච්ච දිවක් තියෙන්නේ. කර්මානුරූපව ලැබිච්ච කයක් තියෙන්නේ. කර්මානුරූපව ලැබිච්ච හිතක් තියෙන්නේ. කර්මානුරූපව ලැබිච්ච දේ තුල ඊට වඩා දෙයක් තියාට එකෙන් බිහි කරන්න බෑ. ඒ කියන්නේ දැන් බුද්ධ දේශනාවේ තියෙනවා යෝනිසෝ මනසිකාරය ගැන ඒක අභ්‍යන්තර අංගයක් කියනවා. අභ්‍යන්තර අංගයක් කියන්නේ තමයි ඇතුලේ තියෙන එකක්. ඒක උපතින් එන්න ඕනේ. එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන එක කර්මානුරූප එකක්. ඒක බාහිරින් බලෙන් ගන්න බෑ. දැන් මේ අචේල කස්සප දැන් ඔන්න කොහේ හරි කර්මානුරූප ඉපදුනා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබිච්ච නැති අවස්ථාවක එයාට කවුරු හරි තාපසයෙක් කිව්වා මේ උඹ ඔක්කොම අතහැරපන්. මේ මම මේ ඉන්නවා වගේ නග්නව ඉඳගෙන තපස් කරපන්. ඔබට නිදහස් වෙන්න ඕනේ. පුළුවන් කියලා. මෙයා මේක පටන් ගත්තා. නමුත් මෙයාගේ හිත ඇතුලේ තියෙනවා මොකද තියෙන්නේ? යෝනිසෝ මනසිකාරය. අන්න කර්මානුරූපව හැදිච්ච එක තියෙනවා. කර්මානුරූපව හැදිච්ච එක තියෙනවා දැන් හිතේ. එතකොට යෝනිසෝ මනසිකාරය තියෙනවා. ඔන්න මුණ ගැහෙනවා. කවුද මුණ ගැහෙන්නේ? කල්යාණ මිත්‍රයා. කවුද කල්යාණ මිත්‍රයා? බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා. ඔන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. මුණ ගැහිච්ච ගමන් ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහෙනවා. ධර්මයේ ඇහෙනකොට හිතේ තිබිච්ච යෝනිසෝ මනසිකාරය වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට දැන් බලන්න හිතලා දැන් ඔන්න අපි උපන්නා. ඇස, කන, නාසය, දිව, කය, මනස. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා නව පුරාණ සූත්‍රය කියලා. ඒකේ කියනවා මහණෙනි ඔබලාට අලුත් කර්මය ගැනත් කියන්නම් පරණ කර්මය ගැනත් කියන්නම්. කියලා කියන මහණෙනි මේ යම් ඇසක් ඇද්ද යම් කනක් යම් නාසයක් යම් දිවක් යම් කයක් ඇද්ද ඒකුයි ඇස කන නාසය දිව කය යම් මනසක් ඇද්ද එතකොට කීයද 10 මහණෙනි මේ පැරණි කර්මයයි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ 6ට මොකද්ද කියන්නේ? පැරණි කර්මයයි කියනවා. නව පුරාණ ඒ සූත්‍රය නම් නව පුරාණ කම්ම සූත්‍රය. මහණෙනි මේ පැරණි කර්මයක්. එතකොට දැන් ඔන්න අපි ළඟ මේ පැරණි කර්මේ නැද්ද? මොනවද මේ පැරණි කර්මේ? ඇස, කන, නාසය, දිව, කය, මනස. මනසත් පැරණි කර්මයයි. එහෙනම් මේ යෝනිසෝ මනසිකාරයේ අයිති වෙන්නේ පැරණි කර්මයට. මේ ආත්මේ උපන්න එක්කිනාට යෝනිසෝ මනසිකාරය නැත්තම් උපතින් ඇවිල්ලා නැහැ. හැබැයි යෝනිසෝ මනසිකාරය තියෙනවද නැද්ද කියලා Tamanට පේන්නේ නැහැ. ඒ නිසා අපිට ඒක ගැන හිතන්න දන්නේ නැහැ. අපිට තියෙන්නේ ධර්මයේ තේරුම් ගන්න මහන්සි ගන්න එක විතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නව කර්මයක් තිබේ අලුත් කර්මයක් තිබේ. ඒක කියනවා චේතනාම් බික්කවේ කමං වදාමි. මහණෙනි මේ චේතනාවයි කර්මය අලුත් කර්මය. චේතනාව මුල් කරගෙන වර්තමානයේ යමක් කරයිද? ඒක විදිහෙන් පරිණි කර්මයක් කරන් අපි උපන්නා. දැන් ඔන්න පරිණි කර්මේ තියෙනවා. මොනවද පරිණි කර්මේ? ඇස, කන,
නාසය, දිව, කය, මනස. දැන් මේ පැරණි කර්මයේ ඉඳලා අපි දැන් අලුත් කර්මයක් උපද්දනවා. මොකද්ද? චේතනා පහළ කොට කයින් වචනෙන් මනසින් යමක් කියයිද යමක් කරයිද යමක් සිතයිද මේ අලුත් කර්මයයි. ඒතර යමක් කියයිද යමක් කරයිද යමක් සිතයිද මෙය අලුත් කර්මයයි. හරි දැන් පැරණි කර්මයේ පිහිටලා අලුත් කර්ම කර නැද්ද අපි? අපි පැරණි කර්මයේ පිහිටලා අලුත් කර්ම කරනවා. එතකොට මේ අලුත් කර්ම නිරුද්ධ වෙන්නේ කොයිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් තැනක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කොට කර්ම නිරෝධයේ ස්පර්ශ කරයිද මෙතන කර්මෙන් නිදහස් වීමයි. කර්ම නිරෝධයේ ස්පර්ශ කරයි කියලා කියන්නේ රහත් ඵලයි. ඒතකම් මේක හැදි යනවා. මේකේ පාලකයා එතකොට මේකේ රිමෝට් කන්ට්‍රෝල් එක මොකද්ද? කර්මයයි. කර්මයෙන් තමයි යාව එහාට මෙහාට ඇදගෙන යන්නේ. කර්මයෙන් තමයි මේ සත්‍යය එහාට මෙහාට ඇදගෙන යන්නේ. අපේ වෙලාවට කලින් ආත්මේ මැරිච්ච වෙලාවේ මේ ආත්මෙට මනුස්ස ලෝකෙට ගෙනාවා. මිනිස් මව කුසට. ගෙනලා ඔන්න ආයතන හයක් බිහි කළා දුන්නා. ඔන්න පැරණි කර්මය. දැන් ඔන්න පැරණි කර්මයේ පිහිටලා අලුත් කර්ම කරනවා. අලුත් ඒතර පැරණි කර්මයේ තුල පිහිටලා අලුත් කර්ම කරනකොට අර මේ අවිද්‍යාව නිසා අවිද්‍යාවෙන් වැහිච්ච තෘෂ්ණාවට බැඳිච්ච උපාදාන සහිත විඥානේ තමයි බීජයක් වගේ හැදි තියෙන්නේ. එතකොට මේ බීජයක් වගේ හැදි තියෙන විඥානේ තමයි චුත වෙන්නේ. එතකොට මේ බීජයක් වගේ හැදි තියෙන විඥානේ චුත වෙනකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන කම්මං කෙත්තං විඥානීය බීජයක් වගේ විඥාන යන්නේ කොහෙද? කුඹුරේ. කුඹුර මොකද්ද හදපු? කර්මය. විඥානං බීජං. විඥානේ තමයි පැලවිලා තියෙන්නේ. තණ්හා සිනේහෝ තෘෂ්ණාව තමයි තෙත් කරලා දෙන්නේ. කුඹුර වේලිලා නම් කොච්චර සාරවත් බීජයක් දැම්මත් පැලවෙන්නේ නැහැ. එතකොට බීජය කියලා කියන්නේ ආහාර සහිත විඥානයයි. බීජය කියලා කියන්නේ මොකද්ද? ආහාර සහිත විඥානය කියලා කියන්නේ රාගයෙන් යුක්ත විඥානයයි. බුද්ධ දේශනාවේ තියෙනවා අතිරාග කියන සූත්‍රයේ යම් තැනක යම් විඥානයේ කෙරෙහි රාගයේ ඇද්ද ඒ විඥානයෙහි නාම රූප බැසගනී. රාගයේ යම් තැනක ඇද්ද එතන ගැටීම තියෙනවාමයි. යම් තැනක රාගය ඇද්ද එතන මුලාව තියෙනවාමයි. එතකොට යම් තැනක රාගය නැද්ද එතන මුලාව තියෙන විදියක් නැහැ. එතන ගැටීම තියෙන විදියකුත් නැහැ. අතිරාග කියන සූත්‍රයේ තියෙනවා මහණෙනි යම් රාග සහිත විඥානයක් දෙකට කියම ආහාර සහිත විඥාන කියන්නේ. ආහාරය කියන්නේ පෝෂණය. පෝෂණය වෙන විඥානය. ඒතර පෝෂණය වෙන්නේ මොකෙන්ද? කෙලෙස් වලින්. විඥානයේ ඇද්ද ඒ විඥානය බුද්ධ දේශනාවේ තියෙනවා ඒ විඥානයේ වැඩෙන විඥානයක් කියනවා. ඒක පැලවෙන එක. ඒක බීජයක් වගේ එකක්. ඒ වැඩෙන විඥානය තුල නාම රූප බැස ගන්නවා. එතන නාම රූප බැසගන්නේ කොහෙද? ආර වැඩෙන විඥානය තුලයි. එතකොට මේ නාම රූප තුල තමයි ආයතනය බැසගන්නේ. එතකොට මේ ඇහැ බැසගෙන තියෙන මොකේද? නාම රූපේ. කන බැසගෙන තියෙන්නේ නාම රූපේ. නාසය බැසගෙන තියෙන්නේ නාම රූපේ. දිව බැසගෙන තියෙන්නේ නාම රූපේ. කය බැසගෙන තියෙන්නේ නාම රූපේ. මනස බැසගෙන තියෙන්නේ නාම රූපේ. නාම රූපේ බැසගෙන තියෙන්නේ විඥානයේ. විඥානයේ ආහාර සහිතයි.
එතකොට ඒ විඥාණය තමයි මේ ඇහි වැඩ කරන්නේ. කණී වැඩ කරන්නේ, නාසයේ වැඩ කරන්නේ, දිවි වැඩ කරන්නේ. ඒ විඥාණය උපාදාන සහිතයි. දැන් රහතන් වහන්සේගේ විඥාණය උපාදාන රහිතයි. උපාදාන රහිත උනේ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තෘෂ්ණාව නැති නිසා. තෘෂ්ණාව නැති උනේ අවිද්‍යා නිරෝධා තණ්හා නිරෝධෝ. අවිද්‍යාව නැති නිසා තණ්හාව නැති උනේ. අවිද්‍යාව නැති උනේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන්. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ යෝනිසෝ මනසිකාරයෙන්. යෝනිසෝ මනසිකාරය ආවේ සද්ධර්ම ශ්‍රවණෙන්. සද්ධර්ම ශ්‍රවණේ ලැබුණේ කල්යාණ මිත්‍රයාගෙන්, බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ නමක්, බුදුරජාණන් වහන්සේ තමයි පරම කල්යාණ මිත්‍රයා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්ම ශ්‍රවණය කළා. මේ සද්ධර්ම ශ්‍රවණය තමයි යෝනිසෝ මනසිකාරයෙන් ආවේ. එතකොට බුද්ධ දේශනාවේ තියෙනවා මේ යෝනිසෝ මනසිකාරය ඒ පෙර භවයේ දිනු කරපු කෙනා තමයි ඒක අල්ලගන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද දේශනාව කළාම අසීල කස්සප කියනවා ස්වාමීනි. කලින් ස්වාමීනි කිව්වේ නැහැ. කලින් කිව්වේ බවත් ගෞතමයන් වහන්සේ කියලා. දැන් කියනවා ස්වාමීනි මනස්කාන්තයි. ස්වාමීනි මනස්කාන්තයි. ස්වාමීනි යටට හරවා තිබිච්ච දෙයක් උඩට හැරෙව්වා වගේ. වැසූ තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගේ. ඇස් තියෙන කෙනෙක් කරවලේ යද්දී රූප දකිත්වා කියා තෙල් පහනක් දැරුවා වගේ. මේ වගේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. මම මේ ධර්මයත් භාග්‍යතුන් වහන්සේවත් ශ්‍රාවක සංඝයාවත් සරණ යනවා. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි මාව මහාන කරගන්න කියනවා. මට මේ පැවිදි උපසම්පදාව දෙන්න කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා. ඒතර මේ ඔක්කොම දැන් මේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව පටිච්ච සමුප්පාද ධර්මයේ ගැන මේ කරන කතා බහ ධර්මශාලාවක මේ වගේ පුටුවක වාඩි වෙලා උන්වහන්සේ මේ වගේ ආචේල කස්සට දේශනා කරපු එකක්ද ගහක් යටද මේ මහ වීදියේද? මහ වීදියේ පාරේ සිද්ධි වෙච්ච එක. මේ පාරේ මහ පාරේ. කියනවා කස්සප ඔබ වෙන ආගමක වුණු කෙනෙක්. ඔබ මේ ධර්මයේ විනයට කැමති නම් මහානකමට කැමති නම් මාස 6ක පරිවාස කාලයකට යටත් වෙන්න වෙයි කියනවා. ඒ කියන්නේ මාස 6ක් සංඝයා අතර ඉන්න ඕනේ පැවිද්දෙක් නොවි පැවිදි විදියට ඉන්න ඕනේ. ඒ මාස 4. එතකොට සංඝයා කැමති වුණාම ඔබට පැවිදි වෙන්න පුළුවන් කියනවා. එතන කියනවා අනේ ස්වාමීනි මම පෙර වෙන ආගමක හිටිය බව හැබෑව මම මාස 4ක් නෙවෙයි මම අවුරුදු 4ක් ඉන්නම් කියනවා. මට මේ මං කෙරෙහි පහදින සංඝයා මම පැවිදි කරනවා නම් අචේල කස්සප භාග්‍යවතුන් වහන්සේ ළඟ මහාන වුණා. අචේල කියන්නේ වස්ත්‍රය. අචේල කියන්නේ වස්ත්‍ර නැති කස්සප භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වෙලා දැන් ඔන්න මෙයා ළඟ තිබිච්ච දේවල් තිබුණා. අප්‍රමත්තු අප්‍රමාදී වුණා. අප්‍රමාදී වුණා කියන්නේ මහාන වුණාට පස්සේ තමන් කරන්න ඕනේ මොකද්ද කියලා තමන් දන්නවා. ආතාපි කෙලස් තවන වීරියෙන් යුක්ත වුණා. නිකන් කෙනෙක් නෙවෙයි. කෙලස් තවන වීරියෙන් යුක්ත වුණා. ආතාපි පහිතත්තු තමාව අතහැරියා. ඒ තමාව අල්ලගත්තොත් මොකද? මధుරු කනවා, අමාරුයි, කොන්දරි දෙනවා, හීතලයි, රස්නේ, අද දානේ හරි නෑ, නාන්න බැරි වුණා, දාඩියයි. මේ ඔක්කොම තියෙන්නේ මොකක් වටාද? තමාවට. තමාව අතහැරියා. මේ මොකවත් Tamanට අදාළ නෑ. පොඩ්ඩක් ආපු දෙයකින් යපුණා. රස්නිය අදාළ නෑ. සීතල අදාළ නෑ. දේශගුණිය අදාළ නෑ. ගහ යට දෙපට සිවුරින් තුන්පට සිවුරින්
කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. ලැබිච්ච කෑමේ ලුණු තිබ්බද නැද්ද හීතලද රහනේද මොකුත් අදාළ තමව අතෑරියා. පහිතත්තු විහෙරන්තු එහෙම වාසය කරා දින චිරසේව යත්තස්සාය කුල පුත්තා යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගේ නික්මී මනාකොට පැවිදි බව ලබයිද ඒ අර්ථය වන බඹසරෙහි කෙලවර බඹසරෙහි කෙලවර කියන්නේ එතන යන්නේ යහ තනක් නෑ මෙලොවදීම කෙලවර අද්දුටුවා මොකක්ද මේ කෙලවර අරහත්ත්වය කොහොමද අද්දුටුවේ සයන් අභිඥා තමන්ගේම තමන් තුළ උපදවාගත්තු ඥාණයෙන් අභිඥා කිව්වේ අවබෝධය කරා ගෙන යන විශිෂ්ට වූ ඥාණයෙන් අවබෝධ කරගත්තා. එතකොට මේ එහෙම කරගෙන බ්‍රහ්මචාරී කෙලවර සාක්ෂාත් කළේ ඊළඟ ආත්ම කරගෙන යන්න දෙයක් නෑ. මේ ජීවිතේම අවසන් කළා. මේ බුද්ධ ශාසනය විතරයි පින්වත්නි මේවා තියෙන්නේ. මේ ලෝකෙ වෙන කොහේවත් නෑ. දැන් මේ බුද්ධ ශාසනය තුල ඒ කාලේ වැඩ සිටි රහතන් වහන්සේලාට ඊළඟ ජීවිතයේ කතාවක් නෑ. ලබනාත්ම කතාවක් නෑ. දැන් සාමාන්‍යයෙන් ගත කරන කෙනෙකුට තමයි ලබන ආත්මේ ඊළඟ ආත්මේ කතාව තියෙන්නේ. මේකේ බ්‍රහ්මචර්යය අවසානයේ සාක්ෂාත් කළා. සච්චිකත්තා උපසම්පජ්ජ විහාසී සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළා. එතකොට උන්වහන්සේ දැනගත්තා කීනා ಜಾති ඉපදීම ෂේ වුණා. ඉපදීම ෂේ වෙන්නේ හේතුවක් නැතිවීමෙන්. මොකද්ද ඉපදීම ෂේ වුණා කියන්නේ? භවයේ ෂේ වුණා. ඉපදීම නැති වෙන්න නම් භවයේ නැති වෙන්න ඕනේ. භවයේ නැති වෙන්න නම් තෘෂ්ණාව නැතු උපාදාන නැතු යන්න ඕනේ. උපාදාන නැති වෙන්න නම් තෘෂ්ණාව නැති යන්න ඕනේ. තෘෂ්ණාව නැති යන්න නම් විදීම නැතු යන්න ඕනේ. විදීම අවිද්‍යාව සහගත විදීම නැතු යන්න ඕනේ. කියන්නේ අවිද්‍යාවෙන් හටගත්තු යමක් තියෙනවද ඔක්කොම නැතු යන්න ඕනේ. එහෙනම් මොකද්ද නැති වෙලා තියෙන්නේ? ඉපදීම ෂේ වුණා කියන මොකද්ද නැති වෙලා තියෙන්නේ? පටිච්ච සමුප්පාදේ. පටිච්ච සමුප්පාදේ නැති වුණා. එහෙනම් අර බීජයක් වගේ හැදී තියෙන විඥානය නෑ. බීජයක් වගේ හැදී විඥානයක් නෑ. එතකොට ආහාර සහිත විඥානය තමයි නාම රූප වල ආහාර සහිත විඥානයේ තුල තමයි නාම රූප බැසගන්නේ. එතකොට ආහාර සහිත විඥානයක් නැත්තම් නාම රූප වල බැසගන්නේ නැහැ. එහෙනම් නොපිහිටි විඥානයක්. පිහිටල නැත්තම් කොහෙවත් ඒ විඥානයේ තුල මුකුත් බැසගන්නේ නැහැ. එතකොට නාම රූපයේ තුල විඥානයේ තුල නාම රූප බැසගන්නේ නැත්තම් නාම රූප තුල බැසගන්න කියලා නාම රූපයක් නැහැ. එහෙනම් තියෙන නොපිහිටි විඥානයක්. එතකොට රහතන් වහන්සේ පාරේ වඩිද්දී රහතන් වහන්සේ අනුතුරකට භාජනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? රහතන් වහන්සේගේ විඥානේ චුත වෙනවාද? නෑ. ඇයි හැදි බීජයක් වගේ තියෙන විඥානයක් නෑ. වැඩ කරන විඥානයක් තියෙනවා. බීජ නැති. ඒක බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ දැන් බීජයක ස්වභාවය ගහක් උපද්දවන එක. ගහක ස්වභාවය බීජයක් උපද්දවන එක. ඒ බීජයේ ස්වභාවය ගහක් උපදවන එක. යම් කිසි කෙනෙක් හට අරගෙන ගහක් තියෙනවා බීජ හට ගැනීමට සුදුසු ගහක්. එයා ඒ ගහ වටේ ගහ කපලා ගහ වටේට හාරලා මේ චූටි මුළුත් නූල් තරමේ මුළුත් ඔක්කොම උදුරලා ගන්නවා. අරගෙන කෑලි කෑලි වලට කපනවා. කපලා අවි දාලා වේලනවා. වේලලා ගිනි තියනවා. ගිනි තියලා අලු කරනවා. අලු කරලා හුළඟි පිඹලා හරිනවා. එහෙම නැත්නම් වතුරේ දාලා පා කරලා හරිනවා. එතකොට ඒ ගහ පිළිබඳ කතන්දරේ පැවැත්මට සම්බන්ධද? නෑ. ඇයි එතන බීජයක් උපද්දවන දෙයක් නෑ. බීජයක් වැඩෙන දෙයක් නෑ. ඒ වගේ බීජ වැඩෙන ස්වභාවයක් නැත්තම් ඒ විඥාණයට ආහාරයක් නෑ. ආහාර නැත්තම් ඒ විඥානේ පිහිටලා නෑ. පිහිටලා නැත්තම් මොකද වෙන්නේ? පිහිටලා නැත්තම් මොකද වෙන්නේ? ඔව්.
එතකොට ඒක බුද්ධ දේශනාව සඳහන් වෙනවා මේ විඥානේ පිරිනුවම් පානවා. ඒක බුද්ධ දේශනාවේ තියෙන කොහමද? මේ විඥානේ පහනක් පහන් දැල්ල නිවි යන්නේ යම්සේද. නිවි යනවා. එතකොට මේ වගේ විඥානේ නිවි යන තුරු මේ සත්වයාට විසඳුමක් නැහැ. බුදු කෙනෙක් පහළ වෙලා මේ කියා දෙන තුරු බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෙකුටවත් විසඳුමක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණා කියා දුන්නට පස්සේ තමයි බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ පවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ. දිව්‍ය ලෝකේ දෙවිවරු අවබෝධ කළෙත් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළාට පස්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා මිනිස්සු මේ ධර්මය අවබෝධ කළෙත්. ඒකයි මේ ධර්මයට බෝධි කියලා කියන්නේ. එතකොට මේ ධර්මයට අபிසම්බෝධි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට, උන්වහන්සේගේ සම්බුද්ධත්වයට. බුදුරජාණන් වහන්සේ ඒකනේ දවසක් මේ නාගසේන මහරහතන් වහන්සේ බිලිඳු රජුරවන්ට කියනවා, රජතුමනි සාගර ජලයේ මැද්දෙන් වතුර දෝතක් අරගෙන කවුරුහරි කිව්වොත් මේකේ මේ මෙච්චර ප්‍රමාණයක ගංගා ජලය තියෙනවා, මෙච්චර යමුනා ජලය තියෙනවා, මෙච්චර සරබු මහි අචිරවතී කියන ගංගාවල ජලය මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා ඒක විස්මිත වැඩක් නෙවෙයිද කියලා. ඒක විස්මිතයි කියනවා. ඊටත් වඩා හරි පුදුම, හරිම විස්මිත, හරි ආශ්චර්ය, හරි අద్భుත දෙයක් භාග්‍යතුන් වහන්සේ කළා කියනවා. ඒ තමයි කියන්නේ මේ එකට තියෙන දේවල්, මේක සංඥාව, මේක විඥානෙ, මේක චේතනාව, මේක ස්පර්ශය කියලා මේ සියල්ල වෙන් කරලා පෙන්නපු එක. ඒක විස්මිත දෙයක් නෙමෙයිද? දැන් මෙහෙම රටාවක අපි වුණා කියලා, මෙහෙම රටාවක අපි ඉන්නේ කියලා අපි යන්තම්වත් දැනගෙන හිටියද? අපි දැනගෙන හිටියේ කොහොමද? දැන් මේ ලෝ ජීවිතේ අපි ජීවත් වෙන සමහර කියනවා මට නම් ඉතින් කිසි ගැටලුවක් නැහැ. දැන් ඉතින් ළමයි ටික හොඳට ඉන්නවා. දැන් ඉතින් මම මලත් කමක් නැහැ කියනයි නේද? මලත් කමක් නැහැ කියනවා. හැබැයි කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. දැන් එයා දන්නවද එයාගේ හිත කොහෙද වැඩ කළේ කියලා? සමහරට මට මේ ළමයි ටික ඉන්නවා මේ කමක් නැහැ කියනවා. සමහරට හිත තියෙන එක්ක මොනුපුරා ළඟ. එක්ක මිනිබිරී ගව. මැරිච් එකම රිංගනවා ගිහලා ඒ ඇඟට. මැරිච් එකම මිනිබිරී ඇඟට රිංගනවා. එක්ක මොනුපුරාගේ ඇඟට රිංගනවා. කොච්චර තියෙනවද එහෙම ප්‍රශ්න? එතකොට කර්මානුරූපව හැදිලා තියෙන්නේ එතනට යන්නේ. කියන්නේ මැරිච් එක මං එයා භූතෙක් වෙන්නේ. භූතය තමයි රිංගන්නේ. එක්ක පෙරේතෙක් වෙනවා. පෙරේතෙක් වෙලා දැන් ඔන්න මෙහෙන් චුත වෙනවා. චුත වෙනකොටම එයා එක්ක පෙරේතයා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ මැරිලා චුත වෙන අය මලකුණෙත් ඉන්නවනේ. අයි බුද්ධ දේශනාවේ තියෙන්නේ අභිනය පිටකේ තියෙනවනේ අර සොහොනක භික්ෂුවක් සිවුරක් ගන්න ගියපු වෙලාවේ මලකුණ නැගිට්ටනේ. දීපීම ගිය වස්තරය කියලා. එතකොට බලන්න. ඒ කියන්නේ එතකොට අර මැරිච්ච මලකුණ බැල්ම හෙලාගෙන හිටියේ මොකේද? තමන්ගේම මලකුණේ හිටියේ බැල්ම හෙලාගෙන. ඔහොම කොච්චර ඇද්ද? ඉතින් මේ ජීවිතයේ තමන්ගේ ශරීරයට අධික ආශාවකින් කෙනෙක් ඉන්නවා කියමු. දැන් මෙයා මැරෙනවා. දැන් මෙයාට තමන්ගේ ශරීරය දාලා යන්න අදහසක් නැහැනේ. මැරුණාට පස්සේ කොහෙද ඉන්නේ යා ගිහින්? මලකුණේ. පෙරේතය ඇවිල්ලා මලකුණ වැළඳගෙන ඉන්නවා නේ මගේ මේ ලස්සන ශරීරය කියලා. එතකොට ඒක තමයි ගිහිල්ලා පුච්චන්නේ කට්ටිය. එතකොට මේ පෙරේතය වෙලා හිවිච්චයි වැළපෙන්නේ. අනේ මගේ ශරීරي පුච්චනවා කියලා. ඒ වගේ අර ලාබාල හිත තියෙන, පටු හිත තියෙන, යෝනිසෝ මනසිකාරේ නැති කෙනාට මේ දුක මිසක්, දුකට නැවත නැවත වැටීම මිසක් අර වැසිකිළියේ පණුවා උපදිනවා වගේ. දැන් වැසිකිළියේ පණුවා උපදුනාට පණුවා දන්නවද මේ වැසිකිළියයි කියලා? පණුවා දන්නේ නැහැ. එතකොට අපි කියමු මේ මිනිස්සුගේ ඇඟේ, මිනිස්සුගේ බඩවැලේ පණුවෙක් ඉපදිලා ඉන්නවා. මනුස්සයා දන්නේ මම මේ ඉපදිලා බඩවැලේ, මම මේ කෙනෙකුගේ බඩවැලේ පණුවෙක් වෙලා ඉන්නවා. මේ කෙනා හරි ලස්සනයි.
පණුව දන්නවද ඒවා? පණුව මොකවත් දන්නේ නැහැ. පණුවට තියෙන්නේ දින ටිකක් කාලා ඉන්නයි. මැරෙන්න එක. එතකොට මේ වගේ තමයි මිනිස්සුන්ට ඉපදී යන්න තියෙන්නේ. මේකෙන් බේරෙන්න නම් පින්වතුනි Taman ළඟ තියෙන්නම ඕනේ යම් කිසි ප්‍රමාණයකට දසමයක් හරි. මොකද්ද? යෝනිසෝ මනසිකාරය. දසමයක් හරි යෝනිසෝ මනසිකාරය තියෙන දසමයක හරි ගිනි පුපුරක් තිබ්බොත් ගින්දර කවුල ගන්න පුළුවන්. දසමකවත් ගිනි පුපුරක් නැත්තම් කරුවලියම තමයි. ඒ නිසා තමන් ළඟයි ධර්මයේ අල්ලන එක හෝ ධර්මයේ අතාරීම හෝ තියෙන්නේ. එතකොට ඒක බාහිර කෙනෙකුට දෙන්න බෑ. ඒක තමන් ළඟ තියෙන එක. ධර්මයේ අල්ලගත්තොත් කෙනෙක් ඒ අල්ලගත්තු ධර්මයත් එක්ක තමයි තමන් කල්පනා කර දැන් මේ විදිහට නම් අපේ ජීවිතේ කර්මානුරූපව යන්නේ. මම ඔබට තව කරුණක් කියන්නම්. පටිච්චසමුප්පාදේ හරි විදිහට තේරුනොත් එයා ඉස්සෙල්ලාම සැලකිලිමත් වෙන්නේ මොකක් ගැනද? දැන් ඔන්න මං කිව්වා උපතක් කරා යන්න උපකාරද මං උපමාවක් පෙන්නුනා ඇක්සිඩන්ට් වෙන මනුස්සයා ගැන. එතකොට ඒක මොකද්ද? එයා නිරේට යන්නයි සුගතිට යන්න හේතුනේ මොකද්ද? හරියට පරිසම්පාදේ තේරුණා නම් එයා මොකෙන්ද පරිසම් වෙන්න ඕනේ? කර්මයෙන්. එයා අකුසලයෙන් වළකින්න ඕනේ. ඒකයි සෝතාපට්ටි අංගවල විස්තර වෙන්නේ. එයා බුදුරජාන් වහන්සේ කිරී පහදිනවා, ධර්මයේ කිරී පහදිනවා, ශ්‍රාවක සංඝයා කිරී පහදිනවා. ආරේකාන්ත සීලයට එන්නේ කර්මය ගැන තියෙන අවබෝධය නිසා. එතකොට පටිච්චසමුපාදයේ තුල හරි විදියට එයාට ඥාණය ඇති වුණා නම් ඒ කියන්නේ එයාට හේතුඵල ධර්ම ගැන හරි විදියට තේරුණා නම් එයා ඊට පස්සේ කුසල් අකුසල් ගැන අවබෝධයකින් ඉන්නවා. කුසල් අකුසල් ගැන අවබෝධයකින් ඉන්න කෙනා අකුසලයට යන්න කැමති වෙන්නේ. ඇයි දන්නවනේ අකුසල රැස් කළොත් ඒ විදිහට විඥානය හැදිලා යනවා කියලා. කුසලයේ රැස් කළොත් තමයි පින රැස් කරගත්තොත් තමයි මේ විඥානේ මේ විදිහට යන්නේ කියලා දන්නවා. ඒ විඥානේ හේතුඵල ධහම දන්නේ නැත්නම් එයා දන්නේ මොකද්ද? එයා මේ රූපය ගන්නවා තමා කියලා. එයා හඳුන ගන්න දේ ගන්නවා තමන් කියලා. තමන් කියලා ගත්ත ගමන් අනුන් ඉන්නවා. දැන් මෙතන හේතුඵල ධමයක් නම් තමන් ගත්තේ එතනක් තියෙන්නේ හේතුඵල ධම. මෙතනක් තියෙන්නේ පැරණි කර්මයක් නම් එතන තියෙන්නේ පැරණි කර්මයක්. මෙතන තියෙන්නේ අලුත් කර්මයක් රැස් වෙනවා නම් එතන තියෙන්නේ අලුත් කර්මයක් රැස් වෙන එකක්. මේ විදිහට ගත්තොත් තමන්ට අර කර්මානුරූප මේ සත්‍යයේ ස්වභාවය අල්ලගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන තමන් අතන අනු එක්ක ඇලෙන්න ඕනේ, එක්ක ගැටෙන්න ඕනේ, එක්ක මුලා වෙවි ඉන්න ඕනේ. ඕක තමයි තියෙන්නේ. එතකොට මේකෙන් බේරෙන්න නම් අපි මේ හේතුඵල ධම තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. තේරුම් ගන්න මහන්සි ගත්තේ නැත්නම් තමා කියලා හදාගත්තු ලෝකේ ඔන්න විඳු ඉන්නවා. ඊට පස්සේ අනුන්ගේ ලෝක දිහා බලත් විඳු ඉන්නවා. මේක මිසක් මේකෙන් කවදාවත් මේ ගැටේ ලියා ගන්න නම් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ ආත්මේ ලියපු නැති ගැටේ ඊළඟ ආත්මේ ලියයි කියලා හිතනවාද? ඊළඟ ආත්මේ තවත් ගැට ගහලා ගියොත් හොයන්න පුළුවන්ද? බෑනේ. පෙර ආත්මේ දැන් කර්මයේ මේ ආත්මේ සාම ලබන ආත්මයට එන්නේ මේ ආත්මේ කරපු කර්ම විතරක් නෙමෙයි. බුද්ධ දේශනාවේ තියෙනවා කර්ම විපාකයේ 3 ආයුරකින් විඳ යුතුයි. කර්ම විපාකයේ 3 ආයුරකින් විඳ යුතුයි. එකක් තමයි ditta ධම්ම වේදනීය. ඒ කිව්වේ මෙලෝදී විදිනවා. දැන් මොන්නේ මෙලෝදීමත් විඳින්න ඕනේ අපි සමහර කර්ම. තව කර්මයක් තියෙනවා. ඔව්. උපපජ්ජ වේදනීය. ඒ කිව්වේ ඊළඟ ආත්මෙ විඳවන්න තියෙනවා. තව කර්මයක් තියෙනවා. අපරාපරිය වේදනීය. නිවන් දකින්නකන් ඉඩ ලැබෙන අවස්ථාවේ පළ දෙනවා.
මේ ජීවිතේ විපාක දීපු මේ කර්මයේ තියෙනවා. අපි කියන පෙර ආත්මේ තියෙනවා. නිරේට අපි ගෙනියන කර්මයක් තාම විපාක නොදී. දැන් මේ ජීවිතේ අපි ප්‍රබල පිනක් උපද්දවගෙන නැත්තම් පෙර ආත්මේ නිරේට ගෙනියන කර්මයේ ඉස්මතු වෙලා ආවොත් ඊළඟ ආත්මේ කොහෙද යන්න වෙන්නේ? ආන් ඒ වගේ කම්ම විපාකෝ අචින්තියෝ මේ කර්මයේ විපාක දෙන විදිය අචින්තය නිසා මේකට සැලසුම් ගහන්න බෑ. මේකේ තියෙන්නේ ධර්මයේ තුලින්මයි මේක ගලපාගෙන යන්න තියෙන්නේ. ඒක ඉතින් නුවණින්ම කරන්න ඕනේ. ඒ යෝනිසෝ මනසිකාරයෙන්ම කරගන්න ඕනේ. වෙන කරන්න ක්‍රමයක් නැහැ. මේක බාහිර කෙනෙකුට දෙන්න බෑ. බාහිර අපි බයෙන් දිපා මං කර්ම විපාකයෙන් නිදහස් කරන්නම් කියලා මේ දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ කිසි කෙනෙකුට බෑ. ඔයා බයෙන් දිපා මං ඔයාව අතින් හරි අරගෙන යන්නම් මම තල්ලු කරගෙන යන්නම් කියලා ඒ ලෝකේ කිසි කෙනෙකුට බෑ. මුලා කිරීමේ අදහසින් තොර හැබෑවට නම් කරන්න බෑ. හැබෑය ලෙස තියෙන්නේ තමාට තමාවත් නෑ කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ කිව්වේ තමාට තමාවත් නෑ කියන්නේ තමන්ට ඕන හැටියට මේක කරෙන්නේ නෑ කියන එකයි. ඊළඟට බුද්ධ දේශනාවේ තියෙනවා තමා විතරයි තමාට පිහිට. තමාට පිහිට තමා විතරයි. ඒ තමා විතරයි කියන්නේ මොකද්ද? තමන්ගේ යෝනිසෝ මනසිකාරය. තමන්ගේ වීරිය. තමන්ගේ සීලක දාචීලක අස්සප පැවිදුණාට පස්සේ අප්‍රමාදීව කෙලස්ථාන වීරියෙන් යුතුව කාය ජීවිත දෙකේ අපේක්ෂා නැතුව ධර්මයේ හැසිරුණා. ප්‍රතිඵල ගත්තේ නැද්ද? ප්‍රතිඵල ගත්තා. ඉතින් මේ කාලේ අපි පහදගෙන ඕනේ. අපි හිත පහදගෙන අපටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණ ලබන්න වාසනාව ලැබේවා. සාදු සාදු සසිතිලෝ ගුරු සම්මා සම්බුදු අපගේ ගෞතම බුදුරජුනි ශෝක කෙලෙස් නැති සීත නිවන් ඇති අමාසපය දුන් බුදුරජුනි විතරාගි ගුණ දරණ රහත් සංඝ පිරිවර ඇති අප බුදුරජුනි දෝත තබාහිස සාදු කියා මම බැතියෙන් නමදිමි බුදුරජුනි ලෝකනාථ හිමි ධම්මරාජ මුනි අපගේ ගෞතම බුදුරජුනි ඕපනයික ගුණ දරණ දහම් කඳ වදහල අපගේ බුදුරජුනි රෝගනසා භව ඕඝතරණ කළ අපගේ ගෞතම බුදුරජුනි
දෝත තබා හිස සාදු කියා මම බැතියෙන් නමදිමි බුදුරජුනේ පැවසෙනේ මත ඝෝර සසරේ වැද පෙරුම් පිරු අප බුදුරජුනේ ලෝ සතගේ දුක ශෝක නිවන්නට වෙහෙසුන අපගේ බුදුරජුනේ රාහුල පුතුහට බිම්බා දේවිට නිවනට මග කිව් බුදුරජුනේ දෝත තබා හිස සාදු කියා මම බැතියෙන් නමදිමි බුදුරජුනේ සෝපාක සුනීතට අංගුලිමාලට ලෝතුරු සැප දුන් බුදුරජුනේ කුණ්ඩලකේ සිට කිසා ගෝතමිට රැකවරණය දුන් බුදුරජුනේ සාරනිවන් සැප සමට බෙදා දුන් මහා කරුණික බුදුරජුනේ දෝත තබා හිස සාදු කියා මම බැතියෙන් නමදිමි බුදුරජුනේ නාගදේව සුර බ්‍රහ්ම රාජ කැල සරණ ලැබූ අප බුදුරජුනේ පාපනසා හැම දැහැමි සැපය දුන් අපගේ ගෞතම බුදුරජුනේ සෑම දිනා අපි සාදරයෙන් නිති සරණ ලබන්නෙමු බුදුරජුනේ දෝත තබා හිස සාදු කියා මම බැතියෙන් නමදිමි බුදුරජුනේ මහියංගන නාදිවයින කැලනිය
සිරිපාද තෙබූ අප බුදුරජුනි රන්මිනි පළඟට පෙම්බැඳි රජවරු දහමට යොමු කළ බුදුරජුනි සාමය ඇතිකොට සපත උදා කළ අපගේ ගෞතම බුදුරජුනි දෝත තබා හිස සාදු කියා මම බැතියෙන් නමදිමි බුදුරජුනි වාසනාව මතු කරන දහම් පද අපට ඇසේවා බුදුරජුනි පාප මිතුරු කැල බැහැර ගොසින් නිති අප සුරකේවා බුදුරජුනි සීඛ බලය ලැබ සාර සසුන තුල පිහිට ලැබේවා බුදුරජුනි වාද භේද නැති සාමය පැතිරුණ ලොවක් ලැබේවා බුදුරජුනි ඒ භාග්‍යවතු අරහතු ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාස්වත අන්තයට නොපෙමින උච්ඡේද අන්තයට නොපෙමින මධ්‍යම ප්‍රතිපදාවෙන් හේතුඵල ධර්මය වූ ධර්මතාවයෙහි පැවැත්ම වූ පටිච්ච සමුප්පාදයද පටිච්ච සමුප්පාද නිරෝධයද ඊතා මෙනෙවින් වදාරමින් දහම් දෙසූසේක බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝ සතුන් බිහිසුණු මිසදිටුවෙන් මුදවා ගත්සේක නිවැරදි සම්මා දිට්ඨියෙහි
පිහිට වූසේක මිත්‍යා සංකල්පයෙන් මුදවා ගත්සේක සම්මා සංකල්පයෙහි පිහිටුවාලුසේක බොරු කීමෙන්ද කේලම් කීමෙන්ද පරුස වචනයෙන්ද හිස් වචනයෙන්ද මේ වැරදි වචනයෙන් මුදවා ගත්සේක සුදුසු කල්හි කතා කරන යහපත කතා කරන ධර්මය කතා කරන නුවණින් බස් දොඩන සම්මා වාචාවෙහි යෙදූසේක බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා වැරදි කායික ක්‍රියාවෙන් මුදවා ගත්සේක සතුන් මැරීමෙන් මුදවා ගත්සේක සොරකම් කිරීමෙන් මුදවා ගත්සේක වැරදි කාම සේවනයෙන් මුදවා ගත්සේක යහපත් ක්‍රියාවෙහි ගුරුවරුන්ට සැලකීමෙහි මාපියන්ට සැලකීමෙහි වැඩිහිටියන්ට ගරු කිරීමෙහි යෙදූසේක සම්‍යක් ක්‍රියාවෙහි සමාදන් කරවූසේක බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා වංචනික ජීවිතයෙන් රැවටිලිකාර ජීවිතයෙන් දූෂණයෙන් මුදවා ගත්සේක සම්මා ආජීවයෙහි පිහිට වූසේක බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා මිත්‍යා උත්සාහයෙන් මුදවා ගත්සේක නිවැරදි උත්සාහය තුල නිවැරදි වීරිය තුල මනවින් පිහිට වූසේක බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා මිත්‍යා සතියෙන් මුදවා ගත්සේක
සම්මා සතිය තුල පිහිට වූසේක. කායානුපස්සනාව තුල සිහිය පිහිට වූසේක. වේදනානුපස්සනාව තුල සිහිය පිහිට වූසේක. චිත්තානුපස්සනාව තුල සිහිය පිහිට වූසේක. ධම්මානුපස්සනාව තුල සිහිය පිහිට වූසේක. බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා අකුසල විතර්ක තුල සිත එකඟ කරගෙන සිටීමෙන් මුදවාගත්සේක. කුසලය තුල සිත ඒකාග්‍ර කොට සම්මා සමාධියෙහි පිහිට වූසේක. බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා මිත්‍යා ඥානයෙන් මුදවාගත්සේක. සම්මා ඥානය තුල පිහිට වූසේක. බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා මිත්‍යා විමුක්තියෙන් මුදවාගත්සේක. සම්මා විමුක්තිය තුල පිහිටුවා වදාළසේක. බුදුරජාණන් වහන්සේ දෙවියන් කෙරෙහි කරුණා ඇති, මිනිසුන් කෙරෙහි කරුණා ඇති, සියලු ලෝ සතුන් කෙරෙහි කරුණා ඇති, පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ වනසේක. මේ දෙව් මිනිස් ලෝ සතුන්ගේ පරම කල්යාණ මිත්‍ර වූ ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු.